ආයිබෝන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වෙනි ශ්‍රේණී පළවන ඒකකයත් එක්කයි ආදරණීය දුවේ පුතේ ඔබ රැඳිලා ඉන්නේ. විශේෂයෙන් අපි මේ 13 වෙනි ශ්‍රේණී පළවන ඒකකයේ විදිහට සැලකන්නේ. අපි දන්නවා 12 වෙනි ශ්‍රේණියට අදාළව පාඩම් ඒකක 11ක් අවසානයේ තමයි මේ 13 වෙනි ශ්‍රේණී පළවන පාඩම පටන් ගන්න අපි. ඒක 12 වෙනි පාඩම විදිහටයි දුවේ පුතේ මෙතන අපි ඔබත් එක්ක කතා කරන්න නම් කරලා තියෙන්නේ. ඉතින් මේ 12 වෙනි පාඩම නැත්තම් යාන්ත්‍රිකකරණ ඒකකේ 4 වන කොටසයි දුවේ පුතේ ඔබත් එක්ක අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේනකොට යාන්ත්‍රිකකරණ ඒකකයට අදාළ කොටස් 3ක් සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත කොටස් අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් අතිශය වැදගත් කොටසක් දරුවනේ උසස් පෙළ විභාගයට නිතරම අහන කොටසක් විදිහටයි අපි මේ 4 වන කොටස හඳුන්වන්න පුළුවන් වෙන. විශේෂයෙන්ම මේකදී අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක දෙපහර එන්ජින්, සිව්පහර එන්ජින් මේ එන්ජින් එක කොටස් සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. ඒ වගේම මේ දිවරෝධ ට්‍රැක්ටරය සහ සිව්රෝධ ට්‍රැක්ටරය පිළිබඳ දිවරෝධ සහ සිව්රෝධ ට්‍රැක්ටර වල බල සම්ප්‍රේෂණ පද්ධති, ඒ වගේම දුවේ පුතේ සිසිලන පද්ධති, ඒ වගේම හයිඩ්‍රොලික් සිස්ටම් එක ගැන කතා කරනවා දරුවනේ, ද්‍රාව බල පද්ධති ගැන, ඒ වගේම ඒවායේ ස්නේහක සම්බන්ධ පද්ධති ගැන කතා කරනවා පුතේ. ස්නේහක තෙල් ගැන අපි කතා කරනවා. මේ එන්ජින් වල භාවිතා කරන එන්ජින් ඔයිල් ගැන කතා කරනවා දරුවනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක මේකෙදි මේ ට්‍රැක්ටර් සඳහා විශේෂයෙන්ම සිව්රෝධ සහ දෙරෝධ ට්‍රැක්ටර වලට කොහොමද අපි මේ උපාංග ඈඳීම සිද්ධ කරන්නේ, නගුල් උපකරණ ඈඳීම සිද්ධ කිරීම සිදු කරන ආකාරය, විශේෂයෙන්ම සිව්රෝධ ට්‍රැක්ටරයට සම්බන්ධ මේ තුම්පුරුක් ඈඳුම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ. නගුල් වර්ග එසවීම සඳහා කොහොමද මේ භාවිතා කරන්නේ, මේ උපකරණ ඇමිනීම සිදු කරන ආකාරය මොනවද, සිව්රෝධ ට්‍රැක්ටරයට අමුණලා සිදු කරන බිම් සැකසීමේ උපකරණ මොනවද දරුවනේ, දෙරෝධ ට්‍රැක්ටරයට අමුණන උපකරණ මොනවද, මේ උපකරණ ට්‍රැක්ටර් ආකාර දෙකටම පොදුවේ භාවිතා කරන්න පුළුවන් නගුල් වර්ග බිම් සැකසීමේ උපකරණ මොනවද කියන එකත් මෙතනදී අපි ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ අපි කෙලින්ම ආරම්භ කරමු. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ මේ 12 වන පාඩම 11 වන පාඩමට පස්සේ අපි 13 වන ශ්‍රේණියේ පළවන පාඩමයි දරුවනේ මේ 12 වන පාඩම විදිහට නම් කරලා තියෙන යාන්ත්‍රිකකරණයේ පාඩම. ඉතින් දරුවනේ මේ පාඩමේ 4 වන කොටස තමයි මේ සරල එන්ජින් වල හා ට්‍රැක්ටර් වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපි කතා කරන්න යන දරුවනේ. අපි බලමු ඉදිරියට යන් එකින් එක දුවල පුතාලත් එක්ක විස්තරාත්මකව සාකච්ඡා කරමු. බොහොම අවබෝධයෙන් යුතුව දරුවනේ අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක මේ ඒකකේ මේ පාඩම සාකච්ඡාවට ගන්න. ඉදිරියට යමු. මේ බලන්න දරුවනේ මේ ඔබ වාහන එන්ජින් කිහිපයක් මම දක්වලා තියෙනවා. වාහනක එන්ජිම අපි ඉස්සරහෙන් මේ බොනට් එක ඇරලා වාහනේ එන්ජිම බලනවා නේද දරුවනේ. වාහනයක් ගෙදර තියෙනවා නම් ඔබ දන්නවා අපි එන්ජින් ඔයිල් බලනවා, ඔයිල් ලෙවල් එක බලනවා දරුවනේ. ඔය ඔයිල් කූරෙන් ඔයිල් ලෙවල් එක බලනවා. ඒ වගේම අපි බලනවා මේ රේඩියේටර් වල සම්බන්ධ නේ දරුවනේ, වතුර ඔයිල් වතුර චෙක් කරනවා කියලා නේ. වතුර බලනවා අපි හරියට නියමිත ප්‍රමාණයට තියෙනවද කියලා දරුවනේ. විශේෂයෙන් මේ දෙක තමයි අපි චෙක් කරන්නේ. වාහනයක ඔයිල් බලනවා, ලොරි එක වේවා කාර් එකක වේවා අපි මේ ඔයිල් කූර අරගෙන බලනවා. ඔයිල් පිච්චෙනවද, කොහොමද ඔයිල් පිච්චිලා වැඩිද, ඔයිල් ලෙවල් එකට තියෙනවද කියලා මේ ඔයිල් කූර අරගෙන බලනවා එන්ජිමේ. හරි, එන්ජින් ඔයිල් සම්බන්ධයෙන් මේ බලන්න මේ එන්ජිමක් වාහන එන්ජිමක් දරුවනේ මේ පේන්න තියෙන්නේ. මෙතන මේ බොනට් එක අරපුවාම බැටරිය තියෙනවා දරුවනේ නේ. මේ බැටරිය තියෙනවා. ඊට පස්සේ මේ එන්ජින් එක තියෙන දරුවනේ, මේ තියෙන වාහනේ එන්ජින් එක මේ බලන්න මේ වාහනක එන්ජින් එක තියෙන්නේ. රයිට්. එතකොට අපි දන්නවා මේ කොටස් ගැන අපි ක්‍රමානුකූලව කතා කරමු දරුවනේ. සිසිලන පද්ධතියට අයත් කොටස් අපි දන්නවා රේඩියේටරය නේද දරුවනේ, පංකාව. ඊට පස්සේ මෙන්න අපි දන්නවා මේ ජල නල තියෙනවා, වෝටර් පම්ප් එක තියෙනවා. රයිට්. අපි ක්‍රමානුකූලව යදලා කතා කරමු දරුවනේ. මේ වාහන එන්ජිමක් කියපුවාම එකපාරට මතක් වෙන්නේ අපි මේ බලන්න මේ බොනට් එක ඇරලා බලනකොට මේ තියෙන්නේ වාහන එන්ජින් එක. වාහන එන්ජින් එක. වාහනයක එන්ජිම පරීක්ෂා කරන්න පුළුවන් අපිට දැක්ක ගමන්. හරි. කාර් එකක මේ බලන්න තවත් වාහනයක. තවත් වාහනයක එන්ජින් එක දරුවනේ මේ එන්ජිම. බොනට් එක ඇරලා බලපුවහම මේ ආකාරයට අපිට එන්ජිම බලා ගන්න පුළුවන් දරුවනේ වාහන එන්ජින් එක. වාහනේ තිබීදීම අපිට පරීක්ෂා කළා මේ බලන්න. Honda එන්ජින් එකක්. Honda වාහනයක නේද දරුවනේ. එන්ජිමට සම්බන්ධ නාල බලන්නකෝ. උපාංග එන්ජිමට සම්බන්ධ මේ නල පද්ධතිය අනිකුත් උපාංග මේ දෙරින් තියෙන්නේ. හරි, ඉස්සෙල්ලා බලන්න ඔබත් මේ ආකාරයට වාහනයක එන්ජින් එකක් දැකලා තියෙනවද කියලා. වාහන එන්ජිමක්
බලන්නකො එන්ජිමක් කියන්නේ මොකක්ද කියලා. මෝටර් රථයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය සපයන. අවශ්‍ය බලය. නැත්නම් අපි කියනවා යාන්ත්‍රික බලය උත්පාදනය කරන නැත්නම් ජෙනරේට් කරන ප්‍රභවය තමයි දරුවනේ එන්ජිමක් කියන්නේ. එහෙනම් ආදරණීය දුවලා පුතාලට ඊට පස්සේ එන්ජිමක් කියපුවම ආය අමතක වෙන්නේ නැහැ ජීවිත කාලෙටම ඉතා හොඳින් මතක තියෙනවා. වාහනයක එන්ජිමක් කියන්නේ. බලන දරුවනේ. මෝටර රථයක් ක්‍රියාත්මක කිරීමට යම් බලයක් අවශ්‍යයි දරුවනේ අපි දන්නවා. මෝටරේ බලය අපි දන්නවා මේ බල සම්ප්‍රේෂණය වෙලා මේ දරුවනේ රෝදවලට කැරකුම් ආයාසය ලබා දුන්නාට පස්සේ තමයි වාහනේ ගමන් කරන්නේ. ඉදිරියට සහ පසුපසට ධාවනය කරන්න පුළුවන් අපි දන්නවා වාහනයක් නේ දරුවනේ. ඉතින් මේ සඳහා වැදගත් වෙන්නේ වාහනයක උත්පාදනය කරන බලය උත්පාදනය කරන එන්ජිමෙන් එන්ජිම මගින් උත්පාදනය කරන බලය ඔබට මතකයි ෆ්ලයි වීල් එක හරහා නේ දරුවනේ අපි අර සිවුරෝද ට්‍රැක්ටර් එක නම් ෆ්ලයි වීල් එක හරහා ක්ලචයෙන් ගියර පෙට්ටියට මතකද දරුවනේ ගියර පෙට්ටියෙන් ඔබට මතකද දරුවනේ ආන්තරය ඊට පස්සේ අපි නැත්තම් නිම් එළවුම් නේද දරුවනේ ඒ හරහා ඊට පස්සේ ලබා දෙනවා මේ අක්ෂ දඬු වලට නේද අක්ෂ දඬු වලට දරුවනේ අක්ෂ දඬු වලින් රෝද කරා සම්ප්‍රේෂණය කරනවා මේ බලය ඔබට මතක ඇති අපි විශේෂයෙන්ම මේ සිවුරෝද ට්‍රැක්ටර් එක බල සම්ප්‍රේෂණය ගැන කතා කරන්න තියෙනවා දෙරෝද ට්‍රැක්ටර් එකට දැන් අපි දන්නවා එන්ජිමෙන් උත්පාදනය කරන බලය පුලියක් කරහා ඔබට මතකද දරුවනේ V පටියකින් V බෙල්ට් එකකින් තමයි දරුවනේ ක්ලචය හරහා ගමන් කරන්නේ V බෙල්ට් එකක් තියෙනවා දරුවනේ V බෙල්ට් එකක් නැහැ සිවුරෝද ට්‍රැක්ටරේ. එතෙන්ට ගියාම අපි ක්‍රමානුකූලව කතා කරමු. මම ඔබට මතක් කර දීමක් කරේ. ඉදිරියේදී සාකච්ඡා කරමු දුවේ පුතේ. එහෙනම් බලන්න ආදරණීය දරුවනේ එන්ජිමක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි අපිට ඉතාමත්ම නේද? එහෙනම් දුවේ පුතේ එන්ජිමක් කියන්නේ මෝටර රථයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන බලය, එනර්ජි එක, ශක්තිය, බලය, යාන්ත්‍රික බලය කියලාත් අපි ඒකට කියනවා. උත්පාදනය කරන ප්‍රභවය තමයි දරුවනේ එන්ජින් එක කියන්නේ. පැහැදිලි වෙනවද? ඊට පස්සේ එන්ජිමක් කිව්වොත් ඔබ දන්නවා අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් මේ ඉන්ධනවල අඩංගු රසායනික ශක්තියයි දරුවනේ තාප ශක්තිය බවට පරිවර්තනය කරලා එමගින් ඇති කරන පීඩනය නැත්නම් ප්‍රෙෂර් එක මගින් තමයි මෝටර ක්‍රියාත්මක කිරීමට යොදාගන්නේ. ඉන්ධන වායු මිශ්‍රණය නේද පුතේ දහනය වෙන්නේ. ඉන්ධන වායු මිශ්‍රණය දහනය වෙන්නේ. මේ ඉන්ධනවල තියෙන රසායනික ශක්තිය ඉන්ධනවල ගබඩා වෙලා තියෙන රසායනික ශක්තියෙන් දරුවනේ ඉන්ධනවල අඩංගු රසායනික ශක්තිය මොකද වෙන්නේ දරුවනේ ඉන්ධන වායු මිශ්‍රණයේ දහනය වීම මගින් නේද පුතේ දහන නේද දරුවනේ දහනය වීම මගින් මොකද වෙන්නේ අපි දන්නවා ඒ අවශ්‍ය තාප ශක්තිය ජනනය කරනවා දරුවනේ අන්නේ තාප ශක්තිය මගින් තමයි දරුවනේ වාහනේ ක්‍රියාත්මක වෙන වාහනේ ගමන් කරන්නේ ඒ කියන්නේ වාහනයකට ඇති කරන මේ රසායනික ශක්තිය ඉන්ධනවල අඩංගු රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරලා දරුවනේ එමගින් ඇති කරන පීඩනය තමයි මෝටර රථයක් ක්‍රියාත්මක කිරීමට දරුවනේ යොදා ගන්න. ඔන්න මෝටර රථයක් ක්‍රියාත්මක කිරීමට යොදා ගන්න ක්‍රියාවලියයි සඳහන් කළේ දුවේ පුතේ. හොඳයි. බලන්නකො මේ ඔබ අහලා තියෙනවද 2 ස්ටොක් එන්ජින් සහ 4 ස්ටොක් එන්ජින් කියන්නේ මොනවද කියලා? දෙපහර එන්ජින්, සිව්පහර එන්ජින් කියලා ඔබ බොහොම ආසාවෙන් පුනපුලා බලා හිටිය ආදරණීය දරුවනේ මේ එන්ජින් ගැන කතා කරන්න. සිව්පහර එන්ජින් නේද පුතේ මේ දඟර කඳ කරකැවෙන වට භාගයක් වට එකක් සම්පූර්ණ වට දෙකක් නේද පුතේ මේ අපි දන්නවා විශේෂයෙන්ම පිස්ටන් එකක් ඉහළ පහළ යනවා කියලා අපි අහලා තියෙනවා දරුවනේ. ඒ වගේම ඔබ අහලා තියෙනවා චූෂණ පහර නේද දරුවනේ සම්පීඩන පහර බල පහර පිටාර පහර කියලා පහර හතරක් ගැන අහලා තියෙනවා සිව් පහර එන්ජිමක දෙපහර එන්ජින් වල පහර දෙකක් ගැන අපි අහලා තියෙනවා උඩු පහර යටි පහර කියලා මතක ඇති ඔබට ඒ අනුව පෙට්‍රල් එන්ජින් වල ඔබට වැත්තකදී පෙට්‍රල් වායු මිශ්‍රණය දහනය වෙනවා ඩීසල් එන්ජින් වල අපි දන්නවා ඉන්ජෙක්ටර් පම්ප් එකක් කරහා නේ දරුවනේ ඉන්ජෙක්ට් කරනවා ඩීසල් එන්ජින් වල ක්‍රියාවලිය වෙනසක් තියෙනවා යම් වෙනස්කමක් තියෙනවා ඒ වගේම පෙට්‍රල් එන්ජින් වල ස්පාර්ක් ප්ලග් එකක් කරහා මතකද ඔබට මෝටර් බයිසිකල් වල ස්පාර්ක් ප්ලග් එකක් කරහා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා දහන ක්‍රියාවලිය ගැන එහෙනම් මේ දෙපහර එන්ජින් අපි කියනවා 2 ස්ට්‍රෝක් සහ සිව් පහර එන්ජින් 4 ස්ට්‍රෝක් එන්ජින්
ගැන අපිට කතා කරන්න තියෙන අපි බලමු මොනවද ආදරණීය දුවේ පුතේ මේ දෙපහර එන්ජින් සහ සිව්පහර එන්ජින් කියන්නේ වැඩේ කතාව. එහෙනම් බලන්න. අපි කියන්නේ පුතේ ඕනම වාහනයක හදවත හાર્ට් එක විදියට සලකන්නේ පුතේ වාහනයක එන්ජින් එක. එන්ජිම. එහෙනම් අපි බලමු 2 stroke එන්ජිම සහ 4 stroke එන්ජින් කියන්නේ මොනවද මේ වර්ගවල තියෙන වෙනස්කම් ගැන කතා කරමු දරුවනේ. ඕනම වාහනයක හදවත කියන්නේ ඒ වාහනේ එන්ජින් එක දරුවනේ. එහෙනම් මෝටර් බයික් එකක් අපි කියනවා යතුරු පැදියක්. පාපැදියක් කියන එක අපි දන්නවා පාපැදියකට එහෙම එන්ජින් එකක් නැහැ. අපි නේද දරුවනේ යාම් අපේ කකුල් දෙකෙන් පාපැදිය පැදගෙන යන්න ඕනේ අපි නේද දරුවනේ. පැඩල් එකකින් පැදගෙන යනකොට බයිසිකලේ ඉදිරියට අපිට අරගෙන යන්න පුළුවන්. නේද දරුවනේ. ඒකදී අපිට මේ අපි භාවිතා කරන්නේ අපි අපේ මිනිස් ශක්තියනේ භාවිතා කරන්නේ. ඒකටත් බලය අවශ්‍යයි. බලය යොදලා ඒක පාගන්න එපේ. නේ පල්ලමක නම් අපිට පාගන්න නැතුව යන්න පුළුවන්. අර ආපු යොදාගෙන ගත්ත බලය නිසා. නමුත් මේ එන්ජින් වාහනවල ඩීසල් එන්ජින් සහ පෙට්‍රල් එන්ජින් වාහනවලදී එක වෙනස් වෙනවා ඒ ක්‍රියාවලිය. මොකද්ද? යතුරු පැදියක් කියන්නේ අපි දන්නවා ඊටාත්ම සරල වාහනයක්. පාපැදියක් කියන්නේ ඊටත් වඩා සරල වාහනයක් නේ. හරි. එහෙනම් යතුරු පැදියක්. මේවා මෝටර් එන්ජින් මේවා තුල තියෙන දරුවනේ. මෝටර් එන්ජින්. මෝටර් එකක්. ක්‍රියාත්මක එන්ජින් එකක් තියෙන්නේ. ඒ සිව්පහර එන්ජින් සහ දෙපහර එන්ජින් කියලා අපිට වෙන් කරන්න පුළුවන්. 2 stroke සහ 4 stroke එන්ජින් කියලා. පිස්ටනයක් ක්‍රියාත්මක වෙනවා. හරි. එහෙනම් යතුරු පැදියක් කියන්නේ ඉතාමත් සරල වාහනයක්. රෝද දෙකයි තියෙන දරුවනේ. ඉදිරි රෝදය සහ පසුපස රෝදය යතුරු පැදියක තියෙන්නේ. කුඩා එන්ජින් එකක් තියෙන්නේ. එකයි පොඩි එන්ජින් එකක්. සාමාන්‍ය වාහන වලට සාපේක්ෂව දරුවනේ යතුරු පැදිය වලට එන්නේ කුඩා ප්‍රමාණයේ එන්ජින් ධාරිතාවය. කැපැසිටි එක කුඩා කැපැසිටි එකක් ධාරිතාවයක් තියෙන. ඉතින් යතුරු පැදි එන්ජින් වලත් විවිධ වර්ග තියෙනවා දරුවනේ. ඒ වගේ මේ සිලින්ඩර ගණන අනුව එන්ජින් වර්ගීකරණය කරනවා පුතේ. අන්න බලන්න. මේ එන්ජින් වර්ගීකරණය කරන්නේ ඒවා තුල තියෙන සිලින්ඩර ගණන අනුව දරුවනේ. සිලින්ඩර ගණන අනුව. බලන්නකෝ. එහෙනම් ප්‍රධාන වශයෙන් දරුවනේ ස්ට්‍රෝක් ගණන අනුව එන්ජින් වර්ග දෙකකට බෙදෙනවා. යතුරු පැදි එන්ජින් වල විවිධ වර්ග තියෙනවා දරුවනේ. සිලින්ඩර ගණන අනුවයි එන්ජින් වර්ගීකරණය වෙන්නේ. මොනවා ගණන අනුවද ආදරණීය දූපතේ එන්ජින් වර්ගීකරණය වෙන්නේ? සිලින්ඩර ගණන අනුවයි දරුවනේ එන්ජින් වර්ගීකරණය වෙන්නේ. එහෙනම් දරුවනේ අපිට ප්‍රධාන වශයෙන් මේ ස්ට්‍රෝක් ගණන අනුව එන්ජින් වර්ග දෙකකට බෙදෙනවා. අපි දැනටමත් දන්නවා මොනවද ස්ට්‍රෝක් ගණන අනුව එන්ජින් වර්ග දෙවර්ගයේ දරුවනේ. 2 stroke එන්ජින් තියෙනවා දරුවනේ. 4 stroke එන්ජින් තියෙනවා. දෙපහර එන්ජින් සහ සිව්පහර එන්ජින් කියලා අපි මේවා හඳුන්වනවා දුවේ පුතේ. එහෙනම් බලමු ඉදිරියට ගිහින්. අපි කතා කරන්නේ මේ ස්ට්‍රෝක් ගණන අනුව එන්ජින් වර්ග මොනවද කියන එකයි. මේ බලන්න. ස්ට්‍රෝක් ගණන අනුව එන්ජින් වර්ග දෙකකට බෙදනවා. එක 2 stroke එහෙම නැත්නම් 4 stroke කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකටම අපිට තව නමක් කියන්න පුළුවන් දරුවනේ. පටල ගන්න එපා. 2 cycle සහ 4 cycle. මොකක්ද දරුවනේ මේ දෙකටම කියන්න පුළුවන් තවත් වචන දෙකක්. 2 cycle සහ 4 cycle. හරි. ඉතින් මේක අපිට ගොඩක් අහලා පුරුදු වචන. අපි දන්නවා අහලා පුරුදුත් ඇති මේ වචන ඔයගොල්ලන්ට දුවලා පුතාලට. ඉතින් අපි දන්නවා සමහර අයට නම් විශේෂයෙන්ම අපි දන්නවා මේ දෙකෙන්ම තේරෙනවා මොකද්ද මේ කියන එක. මේ එන්ජින් සම්බන්ධයෙන්. හරි. ඉතින් තවත් සමහර අයට නම් අපිට ඉස්සෙල්ලාම කියලා දෙන්න වෙනවා එන්ජින් එකක ක්‍රියාකාරීත්වය ගැන. කොහොමද කියලා. බලමු එහෙනම්. එන්ජින් එකක ක්‍රියාකාරීත්වයේ පවතින්නේ පිස්ටන් එකක උඩු පහළ ගමන් කිරීම මත. මොකේකද දරුවනේ? පිස්ටන් එකක්. සිලින්ඩරයක් තුල අපි දන්නවනේ මොකද්ද දරුවනේ මේ පිස්ටන් එකක උඩු පහළ යාම මත තමයි
එන්ජිමක ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ. සිව් පහර දෙපහර කියලා. හරි. එහෙනම් බලන්න ආයෙමත්. මුලින්ම එන්ජින් එකක ක්‍රියාකාරීත්වය ගැන කතා කරොත් දුවේ පුතේ එන්ජින් එකක ක්‍රියාකාරීත්වය තියෙන්නේ පිස්ටන් එකක උඩු පහළ ගමන් කිරීම අනුව. මතක තියාගන්න. පිස්ටන් එක උඩු පහළ යන්නේ එන්ජිමක දහනය වෙන වාර ගණනට. මොකද්ද පුතේ? පිස්ටන් එක උඩු පහළ යන්නේ එන්ජිමක දහනය වෙන වාර ගණනට. වාර ගණනට. එහෙනම් එක වාරයක් නම් ගමන් කරන්නේ එක වාරයක් නම් මේ දේ වෙන්නේ අපි ඒකට කියනවා දහන වටයක් කියලා. මොකද දුවේ පුතේ පිස්ටන් එක උඩු පහළ යන්නේ එන්ජිමක දහනය වන වාර ගණන අනුව. දහනය වන වාර ගණන අනුව මේ වාර ගණන එකක් නම් සිදු වෙන්නේ අපි කියනවා දහන වටයක් කියලා. මොකක්ද දරුවනේ කියන්නේ? දහන වටයක් කියලා අපි කියනවා. දහන වටයක් කියලා කියනවා. වලමු ඉදිරියට. හරි. විශේෂයෙන්ම අපි දන්නවා එන්ජිමක ක්‍රියාකාරීත්වය ගත්තොත් පියවර 4ක් තියෙනවා. පියවර 4ක් තියෙනවා. ඒ කියන්නේ එන්ජින් සිලින්ඩරය, එන්ජිම තුල තියෙන සිලින්ඩරය, එහෙම නැත්නම් අපි කියනවා එන්ජිමේ කුටීරයේ ඇතුළත දරුවනේ තියෙන කාබියුරේටරය, එහෙම නැත්නම් අපි කියනවා EFI එක කියලා. අපි ඒකට කියන්නේ ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් කියලා දරුවනේ. මේ ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් එකෙන් දෙන පෙට්‍රල් සහ ඔක්සිජන් මිශ්‍රණය. පෙට්‍රල් සහ ඔක්සිජන් මිශ්‍රණය අපි දන්නවා ප්ලග් එකක් තියෙනවා. ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා දරුවනේ. හරිද? ස්පාර්ක් ප්ලග් එකක් මගින් ඇවිලීම සිද්ධ වෙනවා. ඇවුලුණු පසු දරුවනේ පිපිරි දහනය වෙලා පිපිරිලා පෙට්‍රල් වායු මිශ්‍රණය පිපිරිලා දහනය වෙලා දරුවනේ වෑල් එකෙන් පිට වී යාම තමයි එක් දහන වටයක් ලෙස සැලකෙන්නේ. වෑල් එකෙන් පිට වී යාම තමයි එක දහන වටයක් කියලා හඳුන්වනවා. දැන් දහන වටයක් කියන එක අපි දන්නවා. මොකද්ද දහන වටයක් කියන්නේ? එන්ජින් සිලින්ඩරයක එහෙම නැත්නම් එන්ජින් කුටීරයක දරුවනේ බලමු රූපානුසාරයෙන් ඉස්සරහට. එන්ජිමක කුටීරයක ඇතුළත තියෙන කාබියුරේටරයෙන් එහෙම නැත්නම් කාබියුරේටරෙන් එක එන්නේ ඇතුළත තියෙන කාබියුරේටර එකෙන් එහෙම නැත්නම් EFI එකෙන් අපි එකට කියනවා ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් එකෙන් තමයි දෙන්නේ මොනවද? පෙට්‍රල්. පෙට්‍රල් සහ ඔක්සිජන් මිශ්‍රණය. ඒ ලබා දෙන පෙට්‍රල් සහ ඔක්සිජන් මිශ්‍රණය මොකද වෙන්නේ? ස්පාර්ක් ප්ලග් එකක් කරහා. මෝටර් සයිකල් වල ප්ලග් එක තියෙන වාහනේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ප්ලග් එක සුද්ධ කරලා ප්ලග් එක මාරු කරලා බලන්න දරුවනේ ස්පාර්ක් ප්ලග් එකක් කරහා මේ ස්පාර්ක් ප්ලග් එක මගින් ඇවුලුනාට පස්සේ ළමයි. ඇවුලුනාට පස්සේ ඒක පිපිරිලා දහනය වෙලා මොකද වෙන්නේ? වෑල් එකෙන් පිට වෙලා යනවා දරුවනේ. මෙන්න මේක තමයි එක දහන වටයක් විදියට සලකන්නේ. මං හිතන්නේ දරුවන්ට පැහැදිලි. එක දහන වටයක් විදියට සලකන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. රයිට්. අපි බලමු මේ පහලින් තියෙන ක්‍රියාවලිය පියවර 4. රයිට්. අපි බලමු මේ පියවර 4. පළවෙනි පියවර බලන්න ඉන්ටේක්. ඒ කියන්නේ පෙට්‍රල් සහ ඔක්සිජන් මිශ්‍රණය දහන කුටීරිය තුලට ඇතුල් වෙනවා. පෙට්‍රල් සහ ඔක්සිජන් මිශ්‍රණය මොකද වෙන්නේ දරුවනේ? වායු මිශ්‍රණය මුලින්ම මේ දහනය වන කුටීරිය තුලට සිලින්ඩරය තුලට ඇතුල් වෙනවා. පෙට්‍රල් සහ වායු මිශ්‍රණය දහන කුටීරිය නැත්නම් සිලින්ඩරය තුලට ඇතුළු වීම තමයි දරුවනේ පළවෙනි පියවර ඉන්ටේක්. ඉන්ටේක් වෑල් එකක් කරහා ඉන්ටේක් වෑල් එකක් තියෙනවා. ඒ වෑල් එකක් කරහා ඉන්ටේක් වෑල් එකක් කරහා අපි දන්නවා පෙට්‍රල් සහ ඔක්සිජන් මිශ්‍රණය දහන කුටීරිය තුලට ඇතුල් වෙනවා. ඊළඟට කම්ප්‍රෙෂන්. රයිට්. කලින් පියවරෙන් කුටීරයට ඇතුළත් කරපු මිශ්‍රණය මේ පියවරේදී සම්පීඩනය කිරීමකට ලක් වෙනවා. සම්පීඩන පහර කියලා කියනවා අපි. සම්පීඩනය කිරීමකට ලක් වෙනවා. පෙට්‍රල් වායු මිශ්‍රණය මොකද වෙන්නේ? සම්පීඩනයකට ලක් වෙනවා. සම්පීඩනයකට ලක් වෙනවා. රයිට්. පිස්ටනේ ඉහළ පහළ යන එකත් එක්ක විස්තර කරලා දෙන්නම්.
ඉතින් මේ පියවරේදී සම්පීඩන පහර මේකට කියලා කියන්නේ. ඉන්ටේක් එක. ඉන්ටේක් එකේදී අපි ඉන්ටේක් එක කියන දැන් ඕකට අපි ඉන්ටේක් එකට අපි චූෂණ පහර කියලාත් කියනවා. මොන පහරද දරුවනේ? චූෂණ පහර කියලාත් කියනවා. අපි ඒක අවසන් චූෂණ පහර කියලාත් කියනවා. චූෂණය කරගන්නවා අපි ඇද ගැනීමක් කරනවා කියලා කියන්නේ. දැන් අපි අර නිතරම කියන්නේ අපි බීම බටයක වතුර බෝතලයකට නැත්නම් බීම බෝතලයකට බටයක් දාලා අපි මෙහෙම සක් කරනවා. සක් කරනකොට මොකද වෙන්නේ? මේ බීම බෝතලය ඇතුලේ තියෙන බීම ටික නැත්නම් වතුර ටික මොකද වෙන්නේ? අපේ කටට ඇදිලා එනවා. චූෂණ පහර. චූෂණ පහර. චූෂණ පහරදී අපි දන්නමුද පිස්ටනය මොකද වෙන්නේ? පිස්ටනය පහළට යනවා. සිලින්ඩරය තුල තියෙන පිස්ටනයේ චූෂණ පහරදී මොකද වෙන්නේ? පහළට යනවා. පිස්ටන් එක පහළට යනවා. පිස්ටන් එක පහළට යනවා. පිස්ටනය පහළට යනකොට තමයි දරුවනේ මේ පෙට්‍රල් ඔක්වායු මිශ්‍රණය දහන කුටීරිය තුලට ඇතුල් වෙන්නේ. දහන කුටීරිය තුලට ඇතුල් වෙන්නේ. ඊළඟට මේ කම්ප්‍රෙෂන් එකේදී කලින් පියවරෙන් කුටීරයට ඇතුළු කරපු මිශ්‍රණය මේ පියවරේදී මොකද වෙන්නේ? සම්පීඩනයකට ලක් වෙනවා. ඇයි? ඉහළ දැන් උඩින් තියෙන වායු මිශ්‍රණය, වායු පෙට්‍රල් මිශ්‍රණය දැන් අපි නැවත මේ පහරේදී සම්පීඩන පහරේදී මොකද වෙන්නේ? සිලින්ඩරය තුල මේ පිස්ටනය ඉහළට ගමන් කරනවා. බලන්නකො මේ පිස්ටනය ඉහළට ගමන් කරනකොට මේ ඉහළින් තියෙන වායු පෙට්‍රල් මිශ්‍රණය මොකද වෙන්නේ? පහළට ගියපු සිලින්ඩරය නැවත ඉහළට ගමන් කරනකොට මේ බලන්නකො සම්පීඩනයකට නැත්නම් තෙරපීමකට ලක් වෙනවනේ දරුවනේ. ඉහළින් වායු මිශ්‍රණය තියෙන මේ සිලින්ඩරය තුලට ඇතුළු වෙච්ච වායු මිශ්‍රණය. සිලින්ඩරය තුලට ඇතුළු වෙච්ච වායු මිශ්‍රණය මේ පහළ ගියපු පිස්ටනය මේ සම්පීඩන පහරේදී නැවතත් පිස්ටන් එක ඉහළට යනකොට මේ වායු පෙට්‍රල් වායු මිශ්‍රණය සම්පීඩනයකට ලක් වෙනවා දරුවනේ. තෙරපීමකට සම්පීඩනයකට ලක් වෙනවා. ඒකයි මෙතන කියන්නේ. කලින් පියවරෙන් කුටීරයට ඇතුල් කරපු මිශ්‍රණය මේ පියවරේදී මොකක්ද වෙන්නේ පුතේ? සම්පීඩනයකට ලක් වෙනයි. පිස්ටනය ඉහළට එනකොට මේ ඉහළ වායු මිශ්‍රණය නලය තුල තියෙන සිලින්ඩරය තුල තියෙන වායු මිශ්‍රණය මොකද වෙන්නේ? සම්පීඩනයකට ලක් වෙනවා. පීඩනයකට සම්පීඩනයකට තෙරපීමකට ලක් වෙනවා. දෙවෙනි අවස්ථාව පීඩන පහර. ඊළඟට අන්න බලන්න. කම්බියුෂන් නැත්නම් බල පහරේදී මොකද වෙන්නේ දරුවනේ? අර සම්පීඩනයේ වෙච්ච දෙවනි පහරේදී අපිට මතකද? සම්පීඩන පහරේදී පිස්ටනය ඉහළට ගියානේ. සම්පීඩන පහරේදී පිස්ටනය ඉහළට ගිහිල්ලා දැන් අර පෙට්‍රල් වායු මිශ්‍රණය සම්පීඩනය වෙලානේ තියෙන්නේ. මේ සම්පීඩිත පෙට්‍රල් වායු මිශ්‍රණය මේකෙදි මොකද වෙන්නේ දරුවනේ? ස්පාර්ක් ප්ලග් එකක් කරහා මේ බලන්න. දෙවැනි පියවරේදී සම්පීඩනයට ලක් වූ මිශ්‍රණය මෙතන ස්පාර්ක් ප්ලග් එකක් මගින් මොකද වෙන්නේ? ඇවිලීමකට ලක් වෙනවා. ඇවිලීමකට ලක් වෙනවා. බලන්නකො මෙතන තාප ශක්තියක් නිපදවනෝනේ. අර රසායනික ශක්තිය මොකද? තාප ශක්තිය බවට පරිවර්තන. ඇවිලීමකට ලක් වෙලා මොකද වෙන්නේ පුතේ? පිස්ටනය මේ බලන්න. පෙට්‍රල් වායු මිශ්‍රණය මොකද වෙන්නේ? පිපිරි දහනය වීම සිද්ධ වෙනවා දරුවනේ. අන බලන්න තාප ශක්තියක් උත්පාදනය වෙනවා. ඒ හේතුවෙන් මොකද වෙන්නේ දරුවනේ? මේ ඉහළ ගිය පිස්ටනය නැවත පහළට ගමන් කරනවා. මේ බලන්න. ඔක්සිජන් මිශ්‍රණය පිපිරි දහනය වෙනවා. ඒයින් නිපදවන බලයෙන් තමයි අර පිස්ටන් එක නැවතත් පල්ලෙහාට තල්ලු වෙන්නේ. පිස්ටන් එක නැවතත් පල්ලෙහාට තල්ලු වෙන්නේ මේ නිපදවන බලය මගින් දරුවනේ. මං හිතන්නේ ඔබට පැහැදිලි. පිස්ටනය පහළට ආවා. දැන් මෙන්න එක්සෝට් පිටාර පහර අවසන් පහර මොකද වෙන්නේ? අවසන් පියවරට කලින් වටේදී දහනය වුණු මිශ්‍රණයේ දුම නැවත පිස්ටන් එක මෙවන පිස්ටන් එක උඩට යනවත් එක්කම අර පිටාර කපාටෙන් නැත්නම් එක්සෝට් වෑල් එකෙන් මොකද වෙන්නේ? පිටතට තල්ලු කරන්නේ මේ පියවරේදී. පිටතට තල්ලු කරන්නේ මේ පියවරේදී. රූපානුසාරයෙන් බලමු මේ පියවර 4 එන්ජිමක සිදුවන කියලා දුන්නේ. සිව් පහර එන්ජිමක සිදුවන මේ එන්ජිමක සිදුවන පහරවල් 4 පියවර 4 තමයි දරුවනේ සරලවම කියලා දුන්නේ. අපි ඊට පස්සේ මේක බලනවා හරියටම කොහොමද රූපානුසාරයෙන් මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය අපි බලමු. හරි. එහෙනම් මම හිතන්නේ දුවලා පුතාලට ඒ ටික පැහැදිලි. මේ බලන්න. ස්ට්‍රෝක් ගණන අනුව මේක බෙදන්නේ එක දහන වටයකදී. ඒ කියන්නේ අපි කලින් කිව්ව පියවර 4ේදී
පිස්ටන් එක උඩ පහළ යන වාර ගාන අනුව පිස්ටන් එක අවස්ථා කීයක් උඩ පහළ ගියාද දරුවනේ? 4 වතාවක්නේ පිස්ටන් එක. පහළට ඉහළට නැවත පහළට නැවත ඉහළට යනකොට තමයි අර දුම් වායු මිශ්‍රණය එක්සෝට් වැල් එක හරහා පිටාර කපාටේ හරහා ඉවත් වීම සිදුවන්නේ. එතකොට චූෂණ කපාටේ වැහිලා තියෙන්නේ. කපාට ඇරෙන වැහෙන එක ගැනත් අපි කතා කරන්න ඕනේ විශේෂයෙන්. එහෙනම් දැන් දුවල පුතාලට මතකයි ස්ට්‍රෝක් ගණන අනුව තමයි මේක බෙදෙන්නේ. එහෙනම් එක දහන වටේකදී දරුවනේ ඒ කියන්නේ අපි කියපු කලින් මේ පියවර 4ෙදී පිස්ටන් එක උඩ පහළ යන වාර ගාන 90යි. එහෙනම් true stroke එහෙම නැත්නම් two cycle engine එක දහන වටේකදී දරුවනේ පිස්ටනය දෙවරක් උඩ පහළ ගමන් කරනවා. උඩු පහර සහ යටි පහර කියලා. මේ පිස්ටනේ 1යි 2යි දෙවරක් උඩු පහළ ගමන් කරනවා. උඩු පහළ ගමන් කරනවා දෙවරක්. ඒකයි අපි ඒකට කියන්නේ two stroke නැත්නම් two cycle කියලා. දෙපහර එන්ජින් කියලා කියන්නේ. එහෙනම් two stroke නැත්නම් two cycle එන්ජින් එක දහන වටේකදී දරුවනේ මොකද වෙන්නේ? පිස්ටනය දෙවරක් උඩ පහළ ගමන් කරනවා. පිස්ටනය දෙපාරක් උඩ පහළ ගමන් කරනවා. ඉහළ පහළ ගමන් කරනවා පිස්ටනය දෙපාරක්. four stroke engine එකදී ඒ කියන්නේ එක දහන වටේකදී පිස්ටනය සිව් වතාවක් උඩ පහළ ගමන් කරනවා. පිස්ටනය සිව් වතාවක් උඩ පහළ ගමන් කරනවා. මං හිතන්නේ ඔබට පැහැදිලි. පිස්ටනය කී වතාවද? සිව් වතාවක් උඩ පහළ ගමන් කරනවා. එහෙනම් ඒක තමයි four stroke engine එකක් කියලා කියන්නේ. four stroke engine එක දහන වටේකදී පිස්ටන් එක දරුවනේ සිව් වතාවක් උඩ පහළ ගමන් කරනවා. හරි. එහෙනම් එකම එන්ජිමෙන් විශේෂයෙන්ම මොකද වෙන්නේ? එකම එන්ජිම අපිට හිතෙන්නේ එහෙම කියපුවාම එකම එන්ජිමනේ කරකවන රවුම් ගාන විතරයිනේ වෙනස් වෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. කරකවන රවුම් ගාන විතරයි වෙනස් වෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නෙවෙයි දරුවනේ. මේ එන්ජින් වර්ග දෙකේ ආකෘති වල වෙනස්කම් තියෙනවා. අපි ඒක කතා කරමු. හොඳයි. මෙන්න ඉන්නවා යාළුවෝ දෙන්න. මෙන්න දරුවනේ two stroke නොහොත් two cycle එන්ජින් එක අපි දන්නවා එක දහන වටේකදී පිස්ටනය දෙවරක් උඩු පහළ ගමන් කරනවා දරුවනේ. බලන්න දරුවනේ යටි පහර සහ උඩු පහර වශයෙන් බලන්න මේ ක්‍රියාවලියේදී මේ බලන්න අපි two stroke engine එකක ක්‍රියාකාරීත්වය පෙනෙන රූපයක් තියෙනවා දරුවනේ. මේ බලන්න පෙට්‍රල් වායු මිශ්‍රණය දරුවනේ පෙට්‍රල් වායු මිශ්‍රණය ඇතුල් වෙනවා. පෙට්‍රල් වායු මිශ්‍රණය ඇතුල් වෙන්නේ මේ ඉන්ලට් පෝට් එකකින් දරුවනේ. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තියෙනවා. මේ තියෙන ස්පාර්ක් ප්ලග් එක දරුවනේ කරන්ට් එක. රයිට් ස්පාර්ක් ප්ලග් එක. ඊට පස්සේ බලන්න මේ පියවරේදී මේ බලන්න එක්සෝට් ගෑසස් එක්සෝට් පෝට් එක තියෙනවා දරුවනේ. වායු මිශ්‍රණය වායුව ඉවත් වෙන අවස්ථාව දරුවනේ මේ රූපේ. රයිට් උඩු පහර සහ යටි පහර වශයෙන් පහර දෙකක් ක්‍රියාත්මක කරනවා දරුවනේ. දෙපහර එන්ජිමක උඩු පහර සහ යටි පහර වශයෙන් පහර දෙකක් ක්‍රියාත්මක කරන දරුවනේ. අපි බලමු ක්‍රමානුකූල වේ ක්‍රියාවලිය ඉදිරියේදී. රයිට් රූප දෙක මතක තියාගන්න දරුවනේ. දෙපහර එන්ජිමක නැත්තම් true stroke engine එකක ක්‍රියාකාරීත්වය යටි පහර සහ උඩු පහර වශයෙන් යටි පහර සහ උඩු පහර වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය අපි බලමු දරුවනේ ඉදිරියේදී. එහෙනම් true stroke engine එක ලං පුතේ නිපදවලා තියෙන 1879 දී ජර්මන් ජාතික කාල් බෙන්ස් පුතේ ලොව පළමු two stroke engine එක හොයාගත්තේ. ඒ වෙනකොටත් four stroke engine නිපදවලා තිබුණේ දරුවනේ. සිව් පහර engine එනකොටත් නිපදවලා තිබ්බේ. හැබැයි කාල් බෙන්ස් හොයාගත්ත මේ four stroke engine එකකදී ස්ට්‍රෝක් 4න් 3කම බලය අපත යනවා කියලා. මොකද්ද හොයාගත්තේ four stroke engine එක මේ පහර 4න් 3ක්ම අපත යනවා කියලා. ඔබට මතකද පහර ටික? චූෂණ පහර,
සම්පීඩන පහර, බල පහර, පිටාර පහර. මේ බෙන්ස් හොයාගත්තා මේ පෝස්ට් ස්ට්‍රෝක් එන්ජින් එකකදී මේ ස්ට්‍රෝක් හතරෙන්ම තුනක්ම හතරෙන් තුනක්ම අපත යනවා කියලා. ඒ නිසා බෙන්ස් මොකද කරේ? කාල් බෙන්ස් ඊටමත් සරල වගේම වැඩි බලයක් නිපදවන්න පුළුවන් 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් ඔහු නිෂ්පාදනය කරනවා. 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් බෙන්ස් නිෂ්පාදනය කරනවා. කවද කාලේ 1879. 979ට වසර 100යි නේ, වසර 100කටත් වඩා කාලයක්නේ. වසර 140කට අධික කාලයක්. මේ 4 ස්ට්‍රෝක් එන්ජින් එක සිලින්ඩර කිහිපයක් භාවිතා වුණත් පුතේ 2 ස්ට්‍රෝක් එන්ජින් වලදී බොහෝ දුරට භාවිතා කරන්නේ තනි සිලින්ඩරයක් පමණයි. තනි සිලින්ඩර එකක් පමණයි භාවිතා කරන්නේ. ඊට හේතු වෙන්නේ 4 ස්ට්‍රෝක් සිලින්ඩර කිහිපයක් නිපදවන මේ 4 ස්ට්‍රෝක් සිලින්ඩර කිහිපයකින් නිපදවන බලය 2 ස්ට්‍රෝක් තනි සිලින්ඩරයකින් නිපදවන්න පුළුවන් නිසා. හරි. 2 ස්ට්‍රෝක් එන්ජින් සරල නිසා ඒවා ගලවන්න ලේසි. 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් සරලයිනේ. ඒ වගේම දහන වටයක් ගානේ මුළු එන්ජින් එක පුරාවම වාතය ගමන් කරන නිසා එන්ජින් එක රත් වෙන්නේ ඉතාමත්ම අඩුයි. ඒකත් මතක තියාගන්න. ඇයි මේ එන්ජින් එක ඉතාමත්ම අඩුවෙන් රත් වෙන්නේ? විශේෂයෙන්ම 2 ස්ට්‍රෝක් එන්ජින් සරලයි, ගලවන්න ලේසියි පුතේ. ඒ වගේම දහන වටයක් ගානේ මුළු එන්ජිම පුරාම අපි දන්නවා වාතය ගමන් කරනවා. ඒක නිසා එන්ජින් එක රත් වෙන්නේ ඉතාම අඩුවෙන්. රත් වීම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒක මතක තියාගන්න. කොහොම වුණත් 2 ස්ට්‍රෝක් එන්ජින් වාහනවලදී භාවිතා වෙන්නේ ගොඩාක්ම යතුරු පැදි මෝටර් බයික් වල. 2 ස්ට්‍රෝක් එන්ජින් භාවිතාන්නේ බොහෝ විට මෝටර් බයික් වල. වැඩිපුරම භාවිතාන්නේ මෝටර් බයික් වල අපි දන්නවා. මුල් අවධියේදී තීරෝධ රථ වලටත් දරුවනේ වීල් වලටත් භාවිතා වුණා. දැන් භාවිතා කරන්නේ නැහැ. එහෙනම් අපි කියනවා මෙච්චර බලයක් නිපදවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් 2 ස්ට්‍රෝක් එන්ජින් එකකට ඇයි මේක යතුරු පැදි වල විතරක් පාවිච්චි කරන්නේ? යතුරු පැදි වල විතරක් මෙච්චර බලයක් නිපදවනවා නම් ඇයි මේ 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් ඇත්තටම යතුරු පැදි වල විතරක් භාවිතා කරන්නේ? මුලින් 3 wheel වලටත් ආවා. දැන් ඒවත් 4 ස්ට්‍රෝක් එන්නේ. එහෙනම් මෙච්චර බලයක් නිපදවනවා නම් ඇයි යතුරු පැදි වලට විතරක් මේ 2 ස්ට්‍රෝක් එන්ජින් භාවිතා වෙන්නේ කියන එක ගැන අපිට ප්‍රශ්නයක් එනවා. හැබැයි 2 ස්ට්‍රෝක් එන්ජින් එකේදී අපි දන්නවා එන්ජින් ඔයිල් නිතරම දහනය සමග සම්බන්ධ වෙන නිසා මෙතනදී ඔයිල් විශාල වශයෙන් අපත යනවා. බලන්න. එන්ජින් ඔයිල් නිතරම දහනයත් එක්ක සම්බන්ධ වෙන ඉඳා 2 ස්ට්‍රෝක් එන්ජින් එකකදී විශාල වශයෙන් ඔයිල් අපත යනවා. එන්ජින් ඔයිල්. 4 ස්ට්‍රෝක් වල වගේ ක්‍රෑන්ක් එක ඔයිල් වලින් විතරක් ලුබ්‍රිකේට් වෙන්නේ නැහැ. ලුබ්‍රිකේට් වෙනවා කියන්නේ ඔයිල් වලින්. එන්ජින් එකට එන්ජින් ඔයිල් දාන්න ඕනේ දරුවනේ අපි කියන්නේ. ස්නේහික තෙල් එන්ජින් ඔයිල් අපි භාවිතා කරනවානේ. එතකොට මේ 2 ස්ට්‍රෝක් එකේ 4 ස්ට්‍රෝක් වල වගේ ක්‍රෑන්ක් එක ඔයිල් වලින් විතරක් ලුබ්‍රිකන්ට් වෙන්නේ නැහැ. නිතරම ක්‍රෑන්ක් එකත් දහනය සමග සම්බන්ධයි. ක්‍රෑන්ක් එකත් දහනය සමග සම්බන්ධයි. ඒ නිසා 2 ස්ට්‍රෝක් එන්ජින් විශේෂයෙන්ම නඩත්තු කරන්න යන වියදම ටිකක් වැඩි පුතේ. නඩත්තු වියදම වැඩි, එන්ජින් එකේ කොටස් ඉක්මනින් ගෙවෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? එන්ජින් ඔයිල් ඉක්මනින් පිච්චෙනවා. 2 ස්ට්‍රෝක් එන්ජින් දෙපහර එන්ජින් වල ඉක්මනින් මේ එන්ජින් ඔයිල් පිච්චෙනවා. ඒකත් මතක තියාගන්න. නමුත් 2 ස්ට්‍රෝක් එන්ජින් අපේ එදිනෙදා වැඩවලදී අපිට හම්බෙනවා. සරල එන්ජිමක් නේ පුතේ. අර විශේෂයෙන්ම තනකොළ කපන යන්ත්‍රවල, චේන් ෂෝ වල ඔබට මතකද? අර ගහක් කිරා ගන්න තනකොළ ටිකක් කපා ගන්න භාවිතා කරන එන්ජින්. පෙට්‍රල් ටිකක් දාලා අර මෙහෙම ඇදලා එන්ජිම ක්‍රියාත්මක කරගන්න මේ සරල එන්ජින් දරුවනේ. මේ බලන්න. නමුත් 2 ස්ට්‍රෝක් එන්ජින් අපේ එදිනෙදා වැඩවලදී හම්බෙනවා. මේ එන්ජින් ඉතාමත් සරල වගේම සැහැල්ලුයි. ඒක නිසා කුඩා යන්ත්‍ර වලට බොහෝ සෙයින් භාවිතා කරනවා. ගස් කපන යන්ත්‍ර මං කිව්වේ චේන් ෂෝ එක කියලා. අර මෙහෙම ගස් කපන යන්ත්‍රයේ තියෙන මෙහෙම ඇදලා වයර් එකෙන් ඇදලා ස්ටාර්ට් කරන්නේ පෙට්‍රල් දාලා. අපිට ගහක් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕන හැඩයකට ඕන විදිහකට කුට්ටි කර ගන්න පුළුවන් චේන් ෂෝ එකෙන්. ගස් කඳන් ඉරා කපා ගන්න පුළුවන්. එහෙනම් ඒ වගේම මේ බලන්න ගස් කපන යන්ත්‍ර, තනකොළ කපන යන්ත්‍ර මෙන්ම විනෝදාංශ වශයෙන් සෙල්ලම් කිරීමට ගන්නා ඇතැම් කුඩා රිමෝට් කන්ට්‍රෝල් කාර් වලත් තියෙන මොකද්ද? කුඩා දරුවන් පදින රිමෝට් කන්ට්‍රෝල් කාර් වලත් තියෙන මේ
2 stroke engine එකක්. සැහැල්ලුයි භාවිතා කරන්න පහසුයි. එහෙනම් බලන්න දරුවනේ 2 stroke engine අපේ එදිනෙදා වැඩවලදී අපිට හම්බෙනවනේ. engine ඉතාමත් සරල හා සැහැල්ලු නිසා දරුවනේ මේවා භාවිතයට ගන්නවා. දෙපහර engine. කුඩා යන්ත්‍ර වලට බොහෝ සෙයින් භාවිතා කරනවා. මේ මොනවද? ගස් කපන යන්ත්‍ර. chainsaw කියලා කියන්නේ අපි. තනකොළ කපන යන්ත්‍ර වැනි යන්ත්‍ර වගේම විනෝදාංශ වශයෙන් සෙල්ලම් කරන්න කුඩා දරුවෝ යොදා ගන්නා අපි දන්නවා දරුවනේ remote control car වලත් යොදාගන්නේ මේ 2 stroke engine එකක් දරුවනේ 2 stroke engine භාවිතා කරනවා. එහෙනම් දුවේ පුතේ පැහැදිලිනේ. ඊටාත්ම පැහැදිලි කතාව. මොන දේ වුණත් 2 stroke engine වලින් වල වායු දූෂණය බොහෝම ඉහළයි. දැන් බලන්නකෝ මේ 2 stroke engine වල සම්බන්ධ ආපු ඉස්සර මෝටර් සයිකල් නේද දරුවනේ. දැන් මේවා ඇත්තටම දැන් ගොඩාක් එන්නේ මේ මෝටර් සයිකල්. දැන් මොකද මේ වගේ මේ වායු දූෂණය ඉහළයි. ඒ නිසා මේ බයිසිකල් එන්නේ මුලින්ම ආපු ඔබට මතකයි CD50 CD100 මේට් කියලා එහෙම ඔබට සුපර් කප් කියලා මේට් කියලා තැපල් 90 ඔබට මතකද මේ බයිසිකල් දැන් අලුතෙන් එන්නේ නැහැනේ. අර පරණ කඩවල මේ ස්ටොක් වල පරණ කඩවල මේ දේවල් ගන්න තිබ්බට අලුතින් මේ දේවල් නිෂ්පාදනය කරලා එන්නේ නැහැ. මේකට හේතුව තමයි අර සුපර් මේට් එක මේට් 50 කියලා ආව දරුවනේ මෝටර් සයිකල් යතුරු පැදි ආවා. ඉතින් විශේෂත්වයේ තමයි වැදගත්කම මේ 2 stroke engine වලින් වන වායු දූෂණය ඉතාම ඉහළයි. ඒ නිසා මේවා දැන් නිෂ්පාදනය කරන්නේ මේවා එන්නේ නැහැ. දහනය නොවූ පෙට්‍රල් පවා දුමස් සමග පිටවන අවස්ථා නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාම පහළ මට්ටමකයි දරුවනේ තියෙන්නේ. බලන්නකෝ. දහනය නොවූ පෙට්‍රල් පවා දරුවනේ මොකද වෙන්නේ? දුමත් එක්ක පිටවන අවස්ථා තියෙනවා. එක්සෝට් වෙනවා. එක්ස්කෝට් වැල් එකෙන් ඉවත් වෙන අවස්ථා තියෙනවා. දුමත් එක්ක පිට වෙන අවස්ථා තියෙනවා. කවුද? දහනය නොවූ පෙට්‍රල් පවා දුමත් එක්ක ඉවත් වෙනවා. ඒක නිසා මේවායේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඊටාම පහළ මට්ටමකයි තියෙන්නේ මේ දෙපහර එන්ජින් නැත්තම් 2 stroke එන්ජින් වල. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕන සුවිශේෂිත කරුණක් දරුවනේ. මතක තියාගන්න. මෙන්න 4 stroke cycle එක තියෙනවා දරුවනේ. intake, compression, power, exhaust. චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර සහ පිටාර පහර. සිව් පහර එන්ජින්. සිව් පහර එන්ජින් එක. 4 stroke එන්ජින් එක. මේ බලන්න දරුවනේ. intake එකේදී මේ බලන්න චූෂණ කපාටය විවෘතව තියෙන්නේ. චූෂණ කපාටය විවෘතව තියෙන්නේ මේ බලන්න. එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. එක්සෝට් වැල් එක වැහිලා තියෙන දරුවනේ. මේ බලන්න චූෂණ පහරේදී පිස්ටන් එක පහළට ගමන් කරන්නේ දරුවනේ. පිස්ටනේ පහළට ගමන් කරන්නේ චූෂණ පහරේදී. පිස්ටනේ පහළට ගමන් කරනකොට මේ බලන්න මොකක් කරහද? චූෂණ කපාටය හරහා ඉන්ධන වායු මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇතුළු වෙනවා දරුවනේ. මේ බලන්න ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා දරුවනේ. සිලින්ඩරේ හෙඩ් එක මේ කූලින් බෝට ගමන් කරනවා දරුවනේ. කූලින් බෝට සිසිලනය සඳහා අපි දන්නවා මේ එන්ජිමක සිසිලන ක්‍රියාවලිය සඳහා මේ කූලින් බෝට ගමන් කරනවා. සිලින්ඩර් බ්ලොක් එක මේ තියෙන්නේ දරුවනේ. කනෙක්ටින් රොඩ් එක right intake චූෂණ පහර. එනම් මෙන්න බලන්න මේ වෙලාවේ ඉන්ධන වායු මිශ්‍රණය අතුල් වෙනවා. දෙවන අවස්ථාවේ සම්පීඩන පහර. පිස්ටනය ඉහළට යනකොට දරුවනේ මොකද වෙන්නේ? පිස්ටනය ඉහළට යනකොට මේ ඇතුළු වෙච්ච ඉන්ධන වායු මේ බලන්න සිලින්ඩරය තුළ මේ ඊතලෙන් පෙරලා තියෙන පිස්ටන් එක ඉහළ යනවා. පිස්ටන් එක ඉහළ යනකොට සිලින්ඩරය තුළ අපි කලිනුත් කතා කරා මෙන්න රූපේ දරුවනේ මේ ඉන්ධන වායු මිශ්‍රණයේ සම්පීඩනයකට ලක් වෙනවා. ඇයි මෙතන පරිමාව අඩු වෙනවනේ එහෙට සම්පීඩනයකට ලක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේ මේ පිස්ටන් එක පළවෙනි අවස්ථාවේ චූෂණ පහරේදී පිස්ටනේ පහළට යනකොට දරුවනේ මේ තුල රික්තක තත්වයක් හටගෙන මේ ඇතුලේ මේ චූෂණ විවරය හරහා තමයි ඉන්ධන වායු මිශ්‍රණය ඇතුල් වෙන්නේ. මේ මුලින්
චූෂණ පහරේදී බලන්න චූෂණ පහරේදී ඒ සඳහා කලින් ගබඩා වෙලා තිබ්බ ශක්තිය මගින් මේ සිදුවන චූෂණ පහරේදී අපි දන්නවා මේ සිලින්ඩරයේ පහළටයි ඊතලයේ ගමන් කරන්නේ සිලින්ඩර ඊතලයේ පහළටයි ගමන් කරන්නේ සිලින්ඩරයේ පහළට ගමන් කරනකොට දුවේ පුතේ මතක තියාගන්න මේ පිස්ටන් එක සාමාන්‍යයෙන් පිස්ටනේ පහළට මේ පිස්ටනයක් පුතේ සම්බන්ධලා තියෙන මේ පිස්ටනයක් තියෙන්නේ මේ පිස්ටනය මේ බලන්න මේ ඊතලෙත් එක තියෙන මේ පිස්ටනයේ පහළට එන්නේ පිස්ටනයේ පහළට එනකොට මේ සිලින්ඩරයේ කුටීරය තුල රික්තක තත්වයක් ඇති වෙනවා දරුවනේ. ඒ රික්තක තත්වයක් ඇතිවීම නිසා මොකද වෙන්නේ? ඉන්ධන වායු මිශ්‍රණය සිලින්ඩරය තුලට ඇතුල් වෙනවා. ඉන්ධන වායු මිශ්‍රණය සිලින්ඩරය තුලට ඇතුල් වෙනවා. ඊළඟට සම්පීඩන පහරේදී සිලින්ඩරය තුල පිස්ටනය ඉහළට යනකොට මේ අර උඩින් එක්රැස් වෙලා තියෙන ඉන්ධන වායු මිශ්‍රණය මොකද වෙන්නේ? මේ ඉහළට යනකොට මේ ඉහළට සිලින්ඩරය ගමන් කරන නිසා මේ ඉන්ධන වායු මිශ්‍රණය සම්පීඩනයකට ලක් වෙනවා. සම්පීඩනයකට ලක් වෙනවා. බලන්න සම්පීඩනයකට ලක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බල පහරේදී මේ බලන්න ඉන්ධන වායු මිශ්‍රණය දහනය වෙනවා. බලන්න exploding mixture force එකක් තියෙන්නේ. piston down piston එක පහළට යනවා. මේ අවස්ථාවේදී මේ ඉන්ධනවල තියෙන රසායනික ශක්තිය තාප ශක්තිය බවට පත් වෙනවා. ඒ පත්වන බලයෙන් ඉන්ධන දහනයේදී ඇති වෙන බලයෙන් තමයි දරුවනේ මේ පිස්ටන් එක පහළට ගමන් කරන්නේ මේ ඊතලෙන් පෙන්නන්නේ. ඉන්ධන දහනය මගින් ඇති කරන බලය නිසා තමයි මේ බල පහරේදී පිස්ටන් එක පහළට ගමන් කරන්නේ. බල පහරේදී පිස්ටනේ පහළට ගමන් කරනවා දරුවනේ. එහෙනම් ඊට පස්සේ මේ පිටාර පහරේදී දරුවනේ නැවත මේ තිබුණු ගබඩා වෙලා තිබ්බ ශක්තිය හේතුවෙන් මොකද වෙන්නේ? පිස්ටන් එක සිලින්ඩරය තුල මේ ඉහළට ගමන් කරනවා. පිස්ටන් එක සිලින්ඩරය තුල ඉහළට ගමන් කරනකොට බලන්න චූෂණ කපාටේ වැහිලා තියෙන. චූෂණ කපාටේ වැහිලා තියෙන මොකද පිස්ටන් එක සිලින්ඩරය තුල ඉහළට ගමන් කරනකොට මේ දහනයේ වායු මිශ්‍රණය මෙන්න මේ පිටාර කපාටය හරහා මේ බලන එක්සෝස් ගෑසස් අවුට් පිටාර කපාටය හරහා ඉවත් වීම සිද්ධ වෙනවා දරුවනේ. ඒකටයි අපි පිටාර පහර කියලා කියන්නේ. පිටාර පහර කියලා කියන්නේ ඒකටයි. පිටාර කපාටය හරහා මේ දහන වායු මිශ්‍රණය දහන වෙච්ච වායු මිශ්‍රණය ඉවතට යනවා. ඔන්න අවස්ථා හතරයි දුවේ පුතේ පැහැදිලි කරේ. සිව් පහර එන්ජිමක මේ පහර හතර ගැනයි අපි කතා කරේ. අපි බලමු එතකොට අර දෙපහර එන්ජිමක ක්‍රියාකාරීත්වයට අදාළ අපි පින්තූර දෙකක් කලින් පෙන්නවා. පොඩ්ඩක් අපි එතෙන්ට යන් ආයෙත් බලන්න. රයිට් මේ බලන්න. 2 stroke නැත්තම් 2 cycle එන්ජිමක එක් දහන වටයකදී පිස්ටනය දෙපාරක් උඩ පහළ යනවා. දහන වටයක් සම්පූර්ණයකට පිස්ටන් එක මේ දෙපාරක් උඩ පහළ යනවා. එතකොට දැන් අපි දන්නවා දැන් සිව් පහර එන්ජිමක නම් දරුවනේ අපි දන්නවා පිටාර එක්සෝට් වෑල් සහ ඉන්ලට් වෑල් තියෙන්නේ. වෑල් තියෙන්නේ. දැන් මේකේ බලන්නකො මෙතන තියෙන්නේ පෝට් එකක් තියෙන්නේ. කවුලුවක්. එක්සෝට් ගෑසස් නැත්නම් එක්සෝට් පෝට් එකක් දානවා. පෝට් එකක් කියන්නේ කවුලුවක් තියෙන්නේ. එතකොට මෙතන බලන්න එතකොට මෙතන ඉන්ලට් පෝට් එකක් තියෙන්නේ. පෙට්‍රෝලියම් මික්ස්චර් එක කාබ්ලේට් රින් අරන් දෙන්නේ මෙන්න මෙතනින්. මෙතනින් තමයි දැන් අරන් දෙන තැන. කාබ්ලේට් රින් බයිසිකල් එක නැත්තම් 3 wheel එකක අපි දන්නවා දැන් මේ 3 wheel අපි කතා කරා මේ 3 wheel එන්නේ නැහැ මේ දැන් 2 stroke 3 wheel එන්නේ නැහැ. මොකද ඒකේ වායු අපි දන්නවා මේ වායු මේක මිශ්‍රණයත් එක්ක අපි කිව්වා මේ විශේෂයෙන් මේකෙදී අපි දන්නවා ස්නේහන පද්ධතියක් ස්නේහනයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්නේහනයක් නොවන නිසා අපි දන්නවා මේ වගේදී අපි කිව්වා මේ පෙට්‍රෝලුත් මේ දහනය වන පිට වෙනකොට මේත් එක්ක පෙට්‍රෝලුත් යන්න පුළුවන් කියලා. එතකොට අපි දන්නවා ඒක පරිසර දූෂණයට හේතුවක් වෙනවා. ඒ නිසා මේ එන්ජින් දැන් අපි දන්නවා 2 stroke engine 3 wheel එන්නේ නැහැ. ඒ මම අපි කලින් කතා කරනකොට කිව්වා ඒ බයිසිකල් එන්නෙත් නැහැ කියලා. එතකොට බලන්න මේ 2 stroke නැත්නම් 2 cycle එන්ජින් එකක මේ බලන්න එක දැන් මේ පහරේදී මෙතන දැන් පෙට්‍රෝලියම් මික්ස්චර් එක ඇතුල් වෙන තැන ඒකට අපි පෝට් එකක් කියලා කියන්නේ දරුවනේ කවුලුවක්. එතකොට පළවෙනි පහරේදී
මේ බලන්න අපි මේකට කියන උඩු පහර. මේ බලන්න මේ ඊතලෙන් ඉහළට පෙන්ලා තියෙන උඩු පහර දරුවනේ. බලන්න මේ උඩු පහරේදී වෙන්නේ මේ බලන්න පිස්ටනය ඉහළ යනකොට මේ බලන්න උඩු පහරේදී මේ බලන්න පෙට්‍රල් එයා මික්ස්චර් එක ඇතුළු වෙනවා ඉන්ලට් පෝට් එක හරහා. ඉන්ලට් පෝට් එකක් කියලා කිව්වේ දරුවනේ අපි මේ කවුලුවක්. ඉන්ලට් පෝට් එකක්. ඉන්ලට් පෝට් එක හරහා බලන්න මේ ඇතුළු වෙන පෙට්‍රල් වායු මිශ්‍රණය මේ බලන්න මේක ඉහළට ගමන් කරනවා පළවෙනි අවස්ථාවේදී. ඉහළට ගමන් කරනකොට මේ බලන්න මෙතන එතකොට මේ ඉහළට ගමන් කරනකොට දරුවනේ මේ බලන්න මෙතනින් මේ වායු මිශ්‍රණය පෙට්‍රල් වායු මිශ්‍රණය ඉහළට ගමන් කරලා ඉහළට ගමන් කරනවා. එතන අපි දන්නවා මේ සම්පීඩනය වෙන ක්‍රියාවලියත් වායු මිශ්‍රණය සම්පීඩනය වෙනකත් සිද්ධ වෙනවා. ඒතර වායු මිශ්‍රණය සම්පීඩනය වෙලා තියෙන්නේ මෙතනනේ මේ පෙට්‍රල් එයා මික්ස්චර් එක ඇතුළට මේ හරහා මෙතනින් ඇතුළට මේ ඉහළට යනකොට පිස්ටනේ ඉහළට යනකොට මේ ඇතුළු වෙනවා මෙතනින්. කාබලේටරි හරහා දෙන අපි දන්නවා පෙට්‍රල් එයා මික්ස්චර් එක මොකද මික්ස්චර් එක මොකද දන්නවද දරුවනේ වෙන්නේ මෙතනින් මේ තුරට සිලින්ඩරය තුරට ඇතුළු වෙනවා. සිලින්ඩරය තුරට ඇතුළු වෙලා මෙතන මේ සම්පීඩනයත් සිද්ධ වෙනවා. මේ ඉහළින් තියෙන වාතය මොකද වෙන්නේ මේ සම්පීඩනය වීමත් සිද්ධ වෙනවා. සම්පීඩන වීමත් සිද්ධ වෙනවා. එතකොට නැවත මේක පහළට එන ගමන් මේ බල නැවත පහළට එනකොට අපි දන්නවා මොකද දරුවනේ වෙන්නේ මෙතන නැවත පහළට එනකොට මෙතන වෙන ක්‍රියාවලිය බලන්නකො මෙතන ප්ලග් එකක් තියෙන්නේ මේ ප්ලග් එකක් මගින් මොකද ස්පාර්ක් ප්ලග් එකක් මගින් මොකද වෙන්නේ මෙතන ගිනි ගන්නවා. එතකොට මේ ප්ලග් එකක් මගින් මෙතන පෙට්‍රල් වායු මිශ්‍රණය ගිනි ගැනීම සිද්ධ වෙනවා. මේ බලන්න මෙතන මේ ගිනි අරගෙන මේ දහනය වෙච්ච වායු මිශ්‍රණය මේ පහළට එනකොට පිස්ටනේ ඉවත් වීමත් සිද්ධ වෙනවා. එතන ගොඩ නැගෙන බලයෙන් තමයි මේ පිස්ටන් එක නැවත පහළට එන්නේ. එතන ඇති කරගන්න බලය මගින් තමයි පිස්ටනේ නැවතත් පහළට එන්නේ දරුවනේ. එනම් පැහැදිලිනේ උඩු පහර සහ යටි පහර. මේ අවස්ථාවේදී අපි දන්නවා සම්පූර්ණ වටයක් කරකවීම සිද්ධ වෙනවා. වටයක් ගමන් කිරීම සිද්ධ වෙනවා. එහෙනම් පළවෙනි පහර උඩු පහර සහ යටි පහර. පහර දෙකයි. එකයි. දෙවරක් පිස්ටනේ මේ බලන්නකෝ එහෙනම් 2 ස්ට්‍රෝක් නෝ 2 සයිකල් එන්ජින් එකක් දහන වටයකදී එක් වටයක් තුල දරුවනේ ඉහළ පහළ යන මේ දෙපාරක් ඉහළ පහළ යනකොට මේ එක් වටයක් තුලදී පිස්ටනය දෙපාරක් ඉහළ පහළ යනවා. පිස්ටන් එක 1යි 2යි. පිස්ටන් එක දෙපාරක් ඉහළ පහළ යනකොට එක වටයක් කරකැවෙනවා. සම්පූර්ණ වටයක්. ඒකයි. එහෙනම් 2 ස්ට්‍රෝක් නෝ 2 සයිකල් එන්ජින් එක දහන වටයකදී පිස්ටනය දෙවරක් උඩ පහළ ගමන් කරනවා. එක දහන වටයකදී පිස්ටනය දෙවරක් උඩ පහළ ගමන් කරනවා. පළවෙනි පහර තමයි අපි කියන්නේ මේ බලන්න උඩු පහර කියනවා. උඩු පහරේදී මේ පෙට්‍රල් එයා මික්ස්චර් එක ඉන්ලට් පෝට් එක නැත්තම් මේ කවුලුව හරහා මේක කවුලුවක්. වෑල් එකක් වෑල් නෑ මේ වගේ කවුලු තියෙන්නේ. වෑල් එක හරහා ඇතුළු වෙනකොට දරුවනේ මේ බලන්න මේ සිලින්ඩරය ඉහළට ගමන් කරනවා. ඊට පස්සේ මේ ඉහළදී මේ බලන්නකෝ වායු මිශ්‍රණය සම්පීඩනයකට ලක් වෙනවා දරුවනේ. සම්පීඩනය ලක් වෙලා මෙතන අපි දන්නවා මේ ස්පාර්ක් ප්ලග් එකක් මගින් කරන්ට් එක එනවා මෙතනින් ස්පාර්ක් ප්ලග් එක මගින් අපි දන්නවා මේක ඇවිලීම සිද්ධ වෙනවා. ඉන්ධන වායු මිශ්‍රණය ඇවිලීම සිද්ධ වෙනවා. මෙන්න ඒ අවස්ථාව ඇවිලීම සිද්ධ වෙලා මේ ක්‍රියාවලියේදී දහනය වෙච්ච වායු මිශ්‍රණය දරුවනේ මේ බලන්න එක්සෝට් ගෑසස් එක්සෝට් පෝට් එකක් කරහා නැත්නම් පිටාර කවුලුවක් කරහා ඉවත් වෙලා යනවා දරුවනේ. දහනය වෙච්ච වායු මිශ්‍රණය ඒත් එක්කම මේ ගොඩනැගෙන බලයත් එක්ක මොකද වෙන්නේ? ඒ ගොඩනැගෙන බලය නිසා මොකද වෙන්නේ? පිස්ටනය නැවත පහළට ගමන් කරනවා. ඔන්න ඒ ක්‍රියාවලිය දරුවනේ. මේකට අපි කියනවා උඩු පහර සහ යටි පහර කියලා. උඩු පහර සහ යටි පහරක් සිද්ධ වෙනවා. මම හිතන්නේ පැහැදිලි. තව ඉදිරියේදී අපි ඒක නැවතත් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙන දූල පුතාලත් එක්ක. හොඳයි දරුවනේ. අපි එතකොට සිව් පහර එන්ජිම එක ක්‍රියාකාරීත්වය ගැනත් මෙන්න සිව් පහර එන්ජිම එක අපි දන්නවා මේකේ කෙලින්ම වෑල් තියෙන මේ එක්සෝට් වෑල් තියෙනවා. ඒ වගේම ඉන්ලට් වෑල් තියෙනවා. ඒකත් අපි ආයසරයක් බලමු. අපි ඒක කතා කරලා තියෙන දරුවනේ. මෙන්න බලන්න පළවෙනි පහර ඉන්ටේක් එකේදී අපි ඒකට කියනවා චූෂණ පහර කියලා. චූෂණ පහරේදී මොකද වෙන්නේ දරුවනේ? චූෂණ පහරේදී බලන්න ඉන්ලට් වෑල් එක විවෘත වෙලා ඉන්ධන වායු මිශ්‍රණය ඇතුළු වීම සිද්ධ වෙනවා. ඉන්ධන වායු මිශ්‍රණය ඇතුළු වීම සිද්ධ වෙනවා චූෂණ පහරේදී. පිස්ටනේ පහළට ගමන් කරන්නේ. ඉන්ධන වායු මිශ්‍රණය ඇතුළු වීම සිද්ධ වෙනවා පිස්ටන් එක පහළට ගමන්. ඊළඟට බලන්න පිස්ටනේ ඉහළට ගමන් කරද්දී මේ ඇතුළු වෙච්ච වායු මිශ්‍රණය මොකද වෙන්නේ? සම්පීඩනයකට ලක් වෙනවා පුතේ. සම්පීඩනයකට ලක් වෙනවා.
ඊට පස්සේ අපි එකට කියනවා සම්පීඩන පහර. මෙන්න බල පහරේදී මොකද වෙන්නේ? මේ සම්පීඩනයකට ලක් වෙච්ච පෙට්‍රල් වායු මිශ්‍රණයේ දහනය වෙනකොට දරුවනේ අපි දන්නවා මේ ගොඩනැගෙන බලයත් එක්ක මොකද වෙන්නේ? පෙට්‍රල් වායු මිශ්‍රණයේ දහනය වෙනවනේ පුතේ. රසායනික ශක්තිය තාප ශක්තිය බාටපත් වෙද්දී බල පහරේදී මෙන්න මේ පිස්ටනය පහළට ගමන් කරනවා. පිස්ටනය පහළට ගමන් කරනවා. ඒත් එක්කම මේ තිබ්බ ගබඩා වෙලා තිබ්බ ශක්තිය හේතුවෙන් මේ කලින් මේ තැම්පත් වෙච්ච ශක්තිය මගින් මොකද වෙන්නේ? මේ තුල රඳවලා තිබ්බ ශක්තිය මගින් පිස්ටනය නැවත ඉහළට ගමන් කරනකොට පුතේ මේ දහනය වෙච්ච වායු මිශ්‍රණය මේ එක්සෝට් වෑල් එක හරහා ඉවත් වීම සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා එක්සෝට් නැත්නම් අපි කියනවා ඒකට මොකද්ද? විශේෂයෙන්ම මේක පළවෙනි එක ඉන්ටේක් අපි කියනවා චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර, මේකට කියනවා පිටාර පහර. වායු මිශ්‍රණය ඉවත් වෙලා යන පිටාර පහර කියලා කියන්නේ. කරනවා ඒකදී අපි කියනවා අවස්ථා හතරකින් ඒ ක්‍රියාවලිය සිදු වෙනවා 4 ස්ට්‍රෝක් එන්ජින් එකක. සිව් පහර එන්ජින් එක. හොඳයි දරුවනේ. අපි ඉදිරියට යමු. 4 ස්ට්‍රෝක් එන්ජින් එකක අපි කිව්ව මේ පියවර පිළිවෙලින් සිදු වෙනවා දරුවනේ. ඒ එක පියවරකට එකවරක් බැගින් පිස්ටනය ඉහළ පහළ ගමන් කරනවා. හරි. අපි බලමු එහෙනම්. ඒ කියන්නේ එක දහනයකදී ක්‍රෑන්ක් එක මගින් වට හතරක් කරකවෙනවා ක්‍රෑන්ක් එක මගින්. ඒකයි කියන්නේ. එහෙනම් මේ එන්ජින් ගැන කතා කරද්දී අපිට විශේෂයෙන් සිලින්ඩර ගණන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ දරුවෝ. රයිට්. සිව් පහර එන්ජිම මුල් වලට නිපදුනේ නිකලස් ඔගස්ට් ඔටෝ විසින් දරුවනේ. ඒ වර්ෂ 1876 දී අපි දන්නවා දෙපහර එන්ජිම 1800 නේ 1879 වර්ෂයේ වගේ අපි කිව්වේ අපිට මතක විදිහට. එතකොට වර්ෂයේ දිනයත් එක දීලා තියෙනවා දරුවනේ 1876. ඒ කියන්නේ දෙපහර එන්ජිමට කලින් තමයි මේ සිව් පහර එන්ජිම නිෂ්පාදනය කරලා තිබ්බේ. ඔව්. සිව් පහර එන්ජිමට කලින් තමයි ඊට පස්සේ තමයි දෙපහර එන්ජිම නිර්මාණය කරේ. 1876 මැයි 9 වෙනිදා දිනේ දරුවනේ ඔහුට උපහාරයක් විදිහට තමයි මේ සිව් පහර එන්ජින් චක්‍රය ඔටෝ චක්‍ර නැත්නම් ඔටෝ සයිකල් එන්ජින් විදිහට හඳුන්වලා තියෙන පුතේ. තාක්ෂණයේ කොච්චර දියුණුවත් දරුවනේ අදටත් මේ මූලික ක්‍රියාකාරීත්වය නොවෙනස්ව භාවිතා කරනවා. ඒකයි විශේෂත්වය. දැන් ටෙක්නොලොජි කොච්චර දියුණුවත් මේකේ මූලික ක්‍රියාකාරීත්වයේ බේසික් කන්සෙප්ට් එක ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා දරුවනේ. හොඳයි. එහෙනම් අපි මූලික ක්‍රියාකාරීත්වය පිළිබඳයි දුල පුතාලත් එක්ක සරලවම කතා කරේ. අපිට ජෛව පද්ධති තාක්ෂණයේ විෂය ධාරාවට විශේෂයෙන් මූලික ටික දැනගත්තාම ප්‍රමාණවත් වෙනවා දරුවනේ. විශේෂයෙන්ම අපි දීර්ඝ වශයෙන් විස්තරාත්මකව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේකෙදි මූලික කන්සෙප්ට් එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. කොහොමද මේ උඩු පහර යටි පහර කියන එක සහ මේ පහර හතර ගැනයි අපිට විශේෂයෙන් දුල පුතාලට කියලා දෙන්න තියෙන්නේ මේ 2 ස්ට්‍රෝක් සහ 4 ස්ට්‍රෝක් එන්ජින් වල. අපි බලමු. රයිට්. මෙන්න අදාළ හොයාගත්ත පුද්ගලයා නිකලස් ඔගස්ට් සිව් පහර එන්ජිම හොයාගත්ත ඔහුට ගෞරවයක් විදිහටයි අපි චක්‍රයේ විදිහට නම් කරලා තියෙන්නේ. එහෙනම් එන්ජිමක ක්‍රියාත්මක වන්නේ ඉන්ධන දහනය කරලා මෙවන්නේ. එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ දරුවනේ අපි දන්නවා එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධන දහනය මගින්. ඒ ඉන්ධන වල තියෙන රසායනික ශක්තිය දරුවනේ ඔබට මතකද? චාලක ශක්තිය බවට පරිවර්තනය කිරීමයි කරන්නේ. රසායනික ශක්තිය අපි දන්නවා තාප ශක්තිය බවට පත් වෙනවා. ඒකෙන් මේ මගින් ඇති වෙනවා චාලක ශක්තියක්. ඒ මගින් පිස්ටනේ ගමන් කරන්නේ පහළට. පිස්ටනේ ගමන් කරන්න අවශ්‍ය බලය ලබා ගන්න. ඒකෙන්නේ චාලක ශක්තියනේ බලයෙන්නේ. හරි. එන්ජිමක ක්‍රියාකාරීත්වයේ 15 4කින් සමන්විතයි දරුවනේ විශේෂයෙන් සිව් පහර එන්ජිමක. මේ බලන පළවෙනි එක චූෂණ පහර දරුවනේ ඉන්ටේක් ස්ට්‍රෝක් එක. චූෂණ පහර. දෙවෙනි එක තමයි දරුවනේ අපිගේ චූෂණ පහරේදීනේ ඔබට මතකද අර ඉන්ධන වායු මිශ්‍රණය ඉන්ලට් වෑල් එක හරහා ඇතුළු වෙන්නේ. සිව් පහර එන්ජිමක ඉන්ලට් වෑල් එක හරහා ඇතුළු වෙනවනේ චූෂණ පහරේදී. ඊට පස්සේ සම්පීඩන පහරේදීනේ චූෂණ පහරේදී පිස්ටනිය පහළට එන ගමන් කරන්නේ. පිස්ටනිය පහළට ගමන් කරනවානේ මේකෙදී සම්පීඩන පහරේදී විශේෂයෙන්ම පෝස්ට්‍රෝක් එන්ජින් එකක සම්පීඩන පහරේදී අපි ඉස්සෙල්ලාම මුලින්ම චූෂණ පහරේදී පිස්ටනිය පහළට එන ගමන් කරන්නේ දරුවනේ. එතකොට ඉන්ලට් වෑල් එක විවෘත වෙලා ඉන්ලට් වෑල් එක හරහා ඉන්ධන වායු මිශ්‍රණය ඇතුල් වෙන්නේ. ඊට පස්සේ සම්පීඩන පහරේදී පිස්ටනය නැවත ඉහළට එන ගමන් කරන්නේ. එතකොට අර එකතු වෙලා තියෙන වායු මිශ්‍රණය සම්පීඩනයකට ලක් වෙනවා දරුවනේ. සම්පීඩන පහරේදී
බල පහරේදී මේ සම්පීඩන ලක්වට වායු මිශ්‍රණය දහනය වෙනවනේ දරුවනේ. නැවත ඒකදී ඒ පිස්ටනේ පහළට ගමන් කරනවානේ. පිටාර පහළදී මොකද වෙන්නේ? මේ පිස්ටනේ ඉහළට ගමන් කරනකොට චූෂණ කපාටේ නැත්නම් වැල්වේ ඉන්ලට් වැල් එක විවෘත වැහිලා පිටාර කපාටේ විවෘත වෙලා දහනය වෙච්ච වායු මිශ්‍රණය ඉවතට යනවා. රයිට් අපි බලමු මේ වැල් දෙකම වැහැලා තියෙන අවස්ථාව සහ එකක් විවෘත වෙලා තියෙන මේ අවස්ථාව. ඒ වගේ මේ ගැන අපි රූපානුසාරයෙන් කතා කරමු දරුවනි. එහෙනම් මෙන්න ප්‍රධාන පහරවල් 4 චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර සහ පිටාර පහර. චූෂණ පහර අපි කියනවා ඉන්ටේක් ස්ට්‍රෝක්. ඉන්ටේක් ස්ට්‍රෝක් එකක්. නැත්නම් මේ චූෂණ පහරක් කියන්නේ මොකක්ද කියලා බලමු දරුවනි අපි. නැවතත් විස්තරාත්මකව කතා කරලා බලමු. මෙම පහරේදී පිස්ටනය TDC කියන්නේ top dead center එකේ ඉඳන් දරුවනේ BDC කියන්නේ bottom dead center එකට පහළ තමයි bottom එක තියෙන්නේ. top එක කියන්නේ ඉහළ කෙළවරේ ඉඳන් සිලින්ඩරේ ඉහළ කොටස top එක. bottom එක කියන්නේ පතුලට නැත්තම් පහළ. එහෙනම් මේ පහරේදී intake stroke එකේදී TDC ඉඳන් අපි කියනවා top dead center එකේ ඉඳන් දරුවනේ piston එක BDC bottom dead center එක දක්වා ගමන් කරනවා. බලමු රූපේ. කලින් රූපෙට යන්නේ කලින් රූපෙට බලමු. එහෙමද වෙන්නේ කියලා. TDC ඉඳන් BDC වලට ගමන් කරනවද කියලා පළවෙනි පහරේදී. ඔව් මේ තියෙන්නේ TDC top dead එකේ ඉඳන් bottom dead එකට ගමන් කරනවා. right? ඒ කියන්නේ මේ පිස්ටන් එක ඉහළ සිට මේ බලන්න පළවෙනි පහර ඉන්ටේක් එකේදී පිස්ටන් එක මේ බලන්න TDC ඉඳලා BDC දෙකට ගමන් කරනවා. right? TDC ඉඳන් BDC වලට ගමන් කරන පිස්ටන් එක මේ පහළට ගමන් කරන්නේ ඉහළ සිට පහළට ගමන් කරන්නේ. top dead center එකේ ඉඳන් bottom dead center එකට ගමන් කරනවා. කවුද? පිස්ටනය. intake එකේදී. right? මේ බලන්න. මේ පහරේදී intake stroke එකේදී නැත්තම් චූෂණ පහරේදී දරුවනේ piston එක TDC ඉඳන් top dead center එකේ ඉඳන් BDC දක්වා එහෙම නැත්තම් bottom dead center එක දක්වා ගමන් කරනවා. චූෂණ කපාටේ නැත්තම් ඉන්ලට් වැල් එක මේ වෙලාවේ විවෘතව පවතින අතර ඉන්ලට් වැල් එක නැත්තම් චූෂණ කපාටයේ විවෘතවයි තියෙන දරුවනේ. ඉන්ලට් වැල් එක සිව් පහර එන්ජින් වල වැල් තියෙන්නේ. අපි දන්නවා දෙපහර එන්ජිමේ කවුළු තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. එහෙනම් චූෂණ කපාටයේ ඉන්ලට් වැල් එක විවෘතව පවතින අතර පිටාර කපාටයේ එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. බලමු. මේ බලන්න. චූෂණ කපාටේ මෙයාට කියනවා ඉන්ලට් වැල් එක. ඉන්ලට් වැල් එක විවෘතව තියෙන්නේ. මේ බලන්න එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. මේ තියෙන එක්සෝට් වැල් එක දරුවනේ එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. බලන්න ආයෙත් කියලා දෙන්න. right මේ බලන්න එක්සෝට් වැල් එක මේ තියෙන එක්සෝට් වැල් එක පිටාර කපාටේ වැහිලා තියෙන්නේ. මේ බලන්න චූෂණ කපාටේ විවෘත වෙලා තියෙන්නේ. මේ චූෂණ කපාටේ විවෘත වෙලා තියෙන්නේ. මේ බලන්න චූෂණ කපාටේ විවෘත වෙලා තියෙන්නේ. චූෂණ කපාටේ විවෘත වෙලා තියෙන්නේ. චූෂණ කපාටේ හරහා චූෂණ කපාටේ විවෘත වෙලා තියෙන මේ එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. මේ එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. මේ චූෂණ කපාටේ ඇරිලා තියෙන්නේ. මේ චූෂණ කපාටේ හරහානේ මේ ඉන්ධන වායු මිශ්‍රණය ඇතුල් වෙන්නේ දරුවනේ. මේ ඇතුල්ලා තියෙන්නේ මේ බලන්න එක්සෝට් වැල් එක පිටාර කපාටේ වැහිලා තියෙන්නේ. මේ පිටාර කපාටේ මෙතනින් වැහිලා තියෙන්නේ. පැහැදිලිවම පේනවා ඒක පිටාර කපාටේ වැහිලා තියෙන්නේ මේ වෙලාවේ. හරි. පිස්ටනය TDC ඉඳන් BDC වෙතට ගමන් කරද්දී මේ වෙලාවේ එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. මේ පිටාර කපාටේ වැහිලා තියෙන්නේ. චූෂණ කපාටේ විවෘත වෙලා තියෙන්නේ. ඒ හරහා සිලින්ඩරය තුලට පෙට්‍රල් වායු මිශ්‍රණය ඇතුළු කරගන්නවා. ඇතුළු වීම සිද්ධ වෙනවා. චූෂණ පහරේදී චූෂණ කපාටේ විවෘත වෙලා පවතින අතර දරුවනේ
පිටාර කපාටේ එක්සෝට් වැල් එක වැහිලා තියෙන්නේ. පිස්ටනේ පහළට ගමන් කරන විට අන්න දැන් පිස්ටනේ TDC ඉඳන් BDC වලට පහළට ගමන් කරනකොට දහන කුටීරේ පරිමාව මොකද වෙන්නේ දරුවනේ? මේ පිස්ටන් එක පහළට ගමන් කරන දහන කුටීරේ පරිමාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ බලන්න. දහන කුටීරේ පරිමාව වැඩි වෙන නිසා දහන කුටීරේ පරිමාව වැඩි වෙන නිසා සිලින්ඩරය තුල වායුගෝලීය පීඩනය පිටත වායුගෝලීය පීඩනයට වඩා අඩුවේ. සිලින්ඩරය ඇතුලේ වාගෝපී පිටත වායුගෝලීය පීඩනයට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? රික්තක තත්වයක් ගොඩ නැගෙනවා. රික්තක තත්වයක් ගොඩ නැගෙනවා. ඒ රික්තක තත්වයක් ගොඩ නැගෙනකොට දරුවනේ සිලින්ඩරය තුලට මොකද වෙන්නේ? පිටතින් අර අපි සිලින්ඩරය තුලට වායු මිශ්‍රණය ඇතුල් කර ගැනීම සිද්ධ වෙනවා. මොකක්ද දරුවනේ? පිස්ටනය පහළට ගමන් කරද්දී පිස්ටනය පහළට ගමන් කරනකොට මේ දහන කුටීරේ පරිමාව ක්‍රමයෙන් වැඩි වෙනවා. දහන කුටීරේ පරිමාව ක්‍රමයෙන් වැඩි වෙනවා. දහන කුටීරේ පරිමාව වැඩි වෙන නිසා සිලින්ඩරයේ ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? පිටත වායුගෝලීය පීඩනයට වඩා අඩු වෙනවා. පිටත වායුගෝලීය පීඩනයට වඩා අඩු වෙනවා. හැම වෙලේම වායුවක් ගමන් කරන්නේ පීඩනයේ වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයකට දරුවනේ. වායුවක් ගමන් කරන්නේ පීඩනයේ වැඩි තැනක ඉඳන් අඩු ස්ථානයකට. එතකොට සිලින්ඩරය තුල පිටත වායුගෝලීය පීඩනයට වඩා පීඩනය අඩු වෙනකොට මොකද කරන්නේ? පිටත ඉඳන් මොකද වෙන්නේ පුතේ? වාතය ඇතුල් වීම සිද්ධ වෙනවා. මේ බලන්න. කුටීරේ පරිමාව ක්‍රමයෙන් වැඩි වෙනකොට සිලින්ඩරය තුල වායුගෝලීය පීඩනය පිටත වායුගෝලීය පීඩනයට අඩුයි. ඒ කියන්නේ රික්තක තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ බලන්න. පිස්ටනේ පහළට යනකොට මේ බලන්නකෝ මේ දහන කුටීරේ පරිමාව වැඩි වෙලානේ තියෙන්නේ. පිස්ටන් එක පහළට එනකොට දහන කුටීරේ පරිමාව වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට මේ පිස්ටනේ දහන කුටීරය තුල මේ පිටත වායුගෝලීය පීඩනයට වඩා මොකද වෙන්නේ? මේ තුල පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ රික්තක තත්වයක් නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ වාතය මේ වායු මිශ්‍රණයේ දරුවනේ මේ කුටීරය තුලට මේ ඉන්ලට් වැල් එක හරහා මේ හරහා කුටීරය තුලට වායු මිශ්‍රණය ඇතුළු වීම සිද්ධ වෙනවා. රයිට්? මේ නිසා චූෂණ කවුළුවෙන් අන්න බලන්න ඉන්ලට් වැල් එකෙන් චූෂණ කවුළුව නැත්නම් මෙතන චූෂණ කපාටය කියලා නම් කියන්න පුළුවන් දරුවනේ. මෙතන චූෂණ දැන් සිව් පහර එන්ජිමක නම් මෙතන චූෂණ කපාටය අපි කියනවා දෙපහර එන්ජින් වලනේ චූෂණ විවරය තියෙන්නේ දරුවනේ. චූෂණ විවරය තියෙන්නේ. අපිට මෙතන අවශ්‍ය නම් මෙතන අපිට චූෂණ කවුළුවෙන් එහෙම නැත්නම් අපිට චූෂණ කපාටයෙන් කියලා වුණත් කියන්න පුළුවන් පුතේ, ගැටලුවක් නැහැ. චූෂණ කවුළුව චූෂණ කපාටය කියලා කියන්නත් පුළුවන්. ඒක අපි මේ ගැන දන්න නිසා අපිට ඒක ගලප ගන්න පුළුවන්. අපිට මෙතන චූෂණ කවුළුවෙන් එහෙම නැත්නම් චූෂණ කපාටයෙන් දඩුනේ චූෂණ වෑල් එකෙන් ඉන්ධන වායු මිශ්‍රණය සිලින්ඩරය තුලට ඇද ගන්නවා. ඉන්ධන වායු මිශ්‍රණය සිලින්ඩරය තුලට ඇද ගන්නවා. සිලින්ඩරය තුලට ඉන්ධන වායු මිශ්‍රණය ඇදගෙන තියෙන අවස්ථාව අපි දැක්ක දරුවනේ. රයිට්? ඇද ගන්නවා. ඊට පස්සේ යටි සීමාව වෙත නැත්නම් අර පහළ BDC වෙත බොටම් ඩීඩ් සෙන්ටර් එක වෙත කවුද? පිස්ටනේනේ ඇවිල්ලා තියෙන්නේ. පැමිණි විට සිලින්ඩරය සම්පූර්ණයෙන්ම ඉන්ධන වායු මිශ්‍රණයෙන් පිරී පවතී. අන්න දැන් මෙන්න මේ අවස්ථාවේ මේ බලන්න. දැන් මේ පිස්ටන් එක BDC වෙතට ආවට පස්සේ මේ බලන්න පිස්ටන් එක BDC ගාවට බොටම් ඩීඩ් සෙන්ටර් එක ගාවට පිස්ටන් එක ආවට පස්සේ මේ සිලින්ඩරය තුල සම්පූර්ණයෙන්ම වායු මිශ්‍රණයෙන් පිරීලා පවතිනවා. හරි. සිලින්ඩරය සම්පූර්ණයෙන්ම වායු මිශ්‍රණයෙන් මේ වෙලාවේ පිරීලා පවතින මේ අවස්ථාවේ චූෂණ පහර සිද්ධ වෙලානේ තියෙන්නේ. මං හිතන්නේ ඔබට පැහැදිලි. මේ බලන්න. සිලින්ඩරය සම්පූර්ණයෙන්ම ඉන්ධන වායු මිශ්‍රණයෙන් පිරී පවතී. මෙන්න මේ අවස්ථාව තමයි ආදරණීය දරුවනේ චූෂණ පහර කියලා හඳුන්වන්නේ. මේ අවස්ථාව තමයි දරුවනේ මොන පහරද? චූෂණ පහර කියලා හඳුන්වන්නේ. හරි. මේ පහර අවසානයේදී දඟර කඳ කොච්චරක්ද? හරියටම වට භාගයක් එනම් අංශක 180ක් කරකැවිලා තියෙනවා.
මේ චූෂණ පහර අවසානයේදී දරුවනේ චූෂණ පහර අවසානයේදී ඊට චූෂණ පහර අවසානයේදී ඊට සම්බන්ධ දඟර කඳ හරියටම වටබාමේ දඟර කඳ හරියටම වටභාගයක් කරකැවිලා තියෙනවා. ඒ කියන්නේ අංශක 180ක් කරකැවිලා තියෙනවා දඟර කඳ. right. මෙන්න බලන අවස්ථාව. එයා ෆුවල් මිශ්‍රණය මේ බලන්න දැන් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ පටල ගන්න එපා. දැන් පහළට ඇවිල්ලා තියෙන පිස්ටන් එක මේ පිස්ටන් එක පහළට ඇවිල්ලා තියෙන්නේ මේ අවස්ථාවේ. මේ දැන් පිස්ටන් එක පහළට ඇවිල්ලා තියෙනකොට මේ බලන්න දැන් මේ වෙලාවේ වායු මිශ්‍රණය ඇතුල් වෙලා ඉවරයි. දැන් මේ අවස්ථාවේ ඇතුල් වෙලා ඉවරයි. පිස්ටන් එක පහළ තියෙන්නේ මේ බලන්න වෑල් දෙක මේ පිස්ටන් මේ එක්සෝට් වෑල් එකයි ඒ වගේම මේ බලන්න ඉන්ලට් වෑල් එකයි වෑල් දෙක මේ බලන්න දැන් වැහිලා තියෙන්නේ. දැන් ඇතුළට මිශ්‍රණය ඇවිල්ලා තියෙන්නේ. හරි එයා ෆුවල් මිශ්‍රණය. මේ තියෙන පිස්ටන් එක පැහැදිලිවම පේනවා දරුවනේ. පිස්ටන් එක පහළට ඇවිල්ලා තියෙන්නේ. right. දඟර කඳ තියෙනවා. මෙයා හරියටම කොච්චරද වට භාගයක් කරකැවිලා තියෙනවා. අංශක 180ක් මෙයා කරකැවිලා තියෙනවා. right. බලන්න මේක මේ පිස්ටනේට සම්බන්ධ දණ්ඩ නේ. ඊට පස්සේ මේක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ගිහලා කෙලින්ම අපි දන්නවක ෆ්ලයි වීල් එකට සම්බන්ධ වෙනවා. හොඳයි පුතේ අපි ඊට පස්සේ බලමු සම්පීඩන පහර. නැවත මේ අවස්ථාවේදී අපි දන්නවා පහළ ගියපු පිස්ටනය දරුවනේ BDC ඉඳන් TDC දක්වා ගමන් කරනවා. බොටම් ඩීඩ් සෙන්ටර් එකේ ඉඳන් টොප් ඩීඩ් සෙන්ටර් එකට ගමන් කරනවා පිස්ටන් එක දරුවනේ. බලන්න චූෂණ පහර අවසන් වූ පසු සම්පීඩන පහර ආරම්භ වෙනවා පුතේ. චූෂණ පහර අවසන් වුණාට පස්සේ සම්පීඩන පහර පටන් ගන්නවා. ඒකෙදි පිස්ටනය ඉහළටනේ ගමන් කරන්නේ. මේ පහරේදී පිස්ටනය BDC ඉඳන් බොටම් ඩීඩ් සෙන්ටර් එකේ ඉඳන් පුතේ TDC දක්වා ගමන් කරනවා. මේ බලන්න කම්ප්‍රෙෂන් එකේදී සම්පීඩන පහරේදී පිස්ටනය මේ බලන්න පුතේ BDC ඉඳලා මේ බලන්න පුතේ පිස්ටනය BDC ඉඳන් TDC දක්වා ගමන් කරනවා. පිස්ටන් එක මේ පිස්ටන් එක BDC ඉඳන් TDC දක්වා ගමන් කරනවා මේ අවස්ථාවේදී. බලන්න මේ වෙලාවේ මේ වෑල් දෙකම වැහිලා තියෙන්නේ. චූෂණ කපාටයයි මේ චූෂණ කපාටයයි පිටාර කපාටයයි දෙකම වැහිලා තියෙන දැන්. මේ වෑල්ව දෙකම වැහිලා තියෙන මතක තියාගන්න. මේ වෙලාවේ වෑල් දෙකම වැහිලා තියෙන්නේ. මේ වෙලාවේ බලන්නකෝ ඇතුළු වුණා. මේ වෙලාවේ ඇතුළු වෙනකොට චූෂණ කපාටේ විවෘතයි පිටාර කපාටේ වැහිලා තිබුණේ. මේ වෙලාවේ බලන්න දැන් කපාට දෙකම වැහිලා තියෙන්නේ. චූෂණ කපාටයයි පිටාර කපාටේ දෙකම වැහිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ මේ ඉහළ වායු මිශ්‍රණය මොකද වෙන්නේ? මේ පිස්ටනය ඉහළට ගමන් කිරීමත් එක්ක සම්පීඩනය වෙලා තියෙන්නේ පුතේ. වායු මිශ්‍රණය සම්පීඩනය වෙලා තියෙන්නේ. සම්පීඩනයකට ලක් වෙනවා සම්පීඩන පහර. මේ චූෂණ හා පිටාර කපාට දෙකම වැහිලා තියෙන්නේ. ඉන්ලට් වෑල් එකයි එක්සෝට් වෑල් එකයි දෙකම ක්ලෝස් වෙලා තියෙන්නේ වැහිලා තියෙන්නේ මේ වෙලාවේ. සම්පීඩන පහර අවස්ථාවේදී පිස්ටනය දරුවනේ BDC ඉඳන් TDC දක්වායි ගමන් කරන්නේ. එතකොට මේ BDC ටික සිට TDC දෙසට ගමන් කරනකොට පිස්ටනය ඉහළට ගමන් කරනකොට මේ ඉහළ එකතු වෙලා තියෙන වායු මිශ්‍රණය මොකද වෙන්නේ? මේ මගින් සම්පීඩනයකට තෙරපීමකට ලක් වෙනවා. සම්පීඩනයකට ලක් වෙනවා වායු මිශ්‍රණය. චූෂණ හා පිටාර කපාට දෙකම වැසී පවතී. මේ පහරේදී සිලින්ඩරය තුල මොකද වෙන්නේ? සිලින්ඩරයේ ඇතුලේ පරිමාව අඩු වෙනවනේ පුතේ. සිලින්ඩරය මේ පිස්ටනය ඉහළට යනකොට මේ සිලින්ඩරය ඇතුලේ පරිමාව මොකද වෙන්නේ? අඩු වෙනවනේ දරුවනේ. එතකොට අර ඉහළ රැඳිලා තිබ්බ වාතය මොකද වෙන්නේ? සම්පීඩනයකට ලක් වෙනවා දරුවනේ. චූෂණ හා පිටාර කපාට දෙකම වැසී පවතී. මේ පහරේදී සිලින්ඩරය තුල පරිමාව අඩු වන අතර පීඩනය වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මෙලෙස සිලින්ඩරය තුල ඇති වායු මිශ්‍රණයේ පීඩනය මොකද වෙන්නේ? පීඩනය වැඩි කරමින් එහෙනම් සම්පීඩනය කරමින් දරුවනේ පිස්ටනය නැවත පිස්ටනය කොහාටද දරුවනේ? පහළ ඉඳලානේ BDC සිට TDC දක්වා ගමන් කිරීම තමයි පුතේ සම්පීඩන පහර කියලා කියන්නේ. පිස්ටනය BDC බොටම් ඩීඩ් සෙන්ටර් එකේ ඉඳන් টොප් ඩීඩ් සෙන්ටර් එකට ගමන් කිරීම තමයි පුතේ මේකදී අපි මොකද්ද සම්පීඩන පහර කියලා හඳුන්වන්නේ. right. ඊළඟ අවස්ථාවට යමු. මේ පහර අවසානයේදී සම්පූර්ණ වට එකක් පුතේ දඟර කඳ කරකැවිලා තියෙනවා. දඟර කඳ සම්පූර්ණ වට එකක් කරකැවිලා තියෙනවා. ඒ කියන්නේ
අංශක 360ක් කරකැවිලා තියෙනවා. සම්පීඩන පහර අවසානයේදී බලන්න අර මුලින්ම චූෂණ පහරේදී හරියටම වටභාගයයි චූෂණ පහරේදී වටභාගයයි නැවත ඉහළට යනකොට සම්පීඩන පහරේදී හරියටම වටයක් සම්පූර්ණ කළා දඟර කඳ අංශක 360ක් කරකැවිලා තියෙනවා දරුවෝ. අංශක 360ක් කරකැවිලා තියෙනවා. මේ බලන්න වෑල් දෙකම වැහිලා. වෑල් දෙකම වැහිලා. මේ බලන්න චූෂණ කපාටයයි පිටාර කපාට වෑල් වේයි දෙකම වැහිලා කපාට දෙකම වැහිලා තියෙනවා. අපි යනවා පවර් ස්ට්‍රෝක් එකට බල පහර. ඔන්න බලන්න දැන් බල පහරේදී පුතේ සම්පීඩන පහර අවසන් වූ පසු සම්පීඩන පහර අවසන් වුණාට පස්සේ පුතේ බල පහර ආරම්භ වෙන්නේ. එනම් බල පහරදී නැවත පිස්ටනය TDC සිට BDC දෙසටයි ගමන් කරන්න දරුවනේ බල පහරදී. සම්පීඩන පහර අවසන් වූ පසු බල පහර ආරම්භ වෙන්නේ. මේ පහරේදී පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරනවා පුතේ. මේ පහරේදී කපාට දෙකම නැවතත් වැහිලා තියෙන්නේ. චූෂණ කපාටයත් ක්ලෝස් පිටාර කපාටයත් ක්ලෝස් වෙලා තියෙන වැහිලා තියෙන්නේ. එහෙනම් මේ පහරේදී චූෂණ හා පිටාර කපාට දෙකම වැහිලා තියෙන්නේ පුතේ. මේ අවස්ථාවේදී මේ පහර අතරතුර මේ සිලින්ඩරය තුල ඉන්ධන දහනය වෙනවා. මේ පහර අතරතුර සිලින්ඩරය තුල ඉන්ධන වායු මිශ්‍රණය දහනය වෙනවා දරුවනේ. right දහනය වෙනවා. එහිදී උපදින තාපය නිසා තමයි පුතේ මේ සිලින්ඩරය තුල ඇති වායු මිශ්‍රණය ප්‍රසාරණය වෙලා. සිලින්ඩරය තුල තියෙන වායු මේ තාපය ඇති වෙන තාපය නිසා ඉන්ධන දහනයෙන් මේ රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙලා මේ ඇතිවන තාපය නිසා තමයි පුතේ මේක මොකද වෙන්නේ? මෙහිදී උපදින තාපය සිලින්ඩරය තුල වායු මිශ්‍රණය ප්‍රසාරණය කරනකොට පුතේ මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙලා තමයි පිස්ටන් එක BDC දක්වා තල්ලු වෙන්නේ. පිස්ටන් එක පහළට BDC දක්වා තල්ලු වෙන්නේ. බොටම් ඩීට් සෙන්ටර් එක දක්වා මේ ඇතිවන බලය මගින් පිස්ටනේ පහළට තල්ලු කිරීම සිදු කරනවා. අන්න බල පහර කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවටයි දරුවනි. අපි රූපේට මේ බලන්න පවර් බල පහර මේ බලන්න මෙන්න එක්ස්ප්ලෝඩින් මික්සර් ෆෝසස් පිස්ටන් එක ඩවුන් යනවා. මේ ඇති වෙන බලය නිසා මේ බලන්න පිස්ටනේ පහළට යනවා දරුවනි. මේ වෙලාවේ මේ කපාට දෙකම වැහිලා තියෙන්නේ. මේ වායු මිශ්‍රණය දහනය වෙනවා පුතේ. දහනය වෙලා මේ ප්‍රසාරණය වීම හේතුවෙන් පුතේ මේ තාපය මගින් ප්‍රසාරණය වෙනකොට මේ ඇතිවන බලය මගින් පිස්ටනේ පහළට එනවා පුතේ. පිස්ටනේ පහළට එනවා. මෙයයි බල පහර කියන්නේ. right මේ පහරේදී නිපදවන ජවය සම්බන්ධක දඩු මේ බලය නැත්නම් ජවයේ සම්බන්ධක දඩු අපි කියනවා කනෙක්ටින් රොඩ් හරහා දඟර කඳ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වෙත සම්ප්‍රේෂණය වෙනවා දරුණේ බලය. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වෙත සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙනවා. බල සම්ප්‍රේෂණය ඔන්න බලන්න. බලයේ සම්ප්‍රේෂණය අපුතේ මේ පහරේදී නිපදවන මේ ජවය සම්බන්ධක දඩු කනෙක්ටින් රොඩ් අපි දන්නවා සම්බන්ධක දඩු හරහා පුතේ දඟර කඳ නැත්තම් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වෙත සම්ප්‍රේෂණය වෙනවා. මේ විදියට ඉන්ධන දහනයෙන් නිදහස් වන ශක්තිය පුතේ ඉන්ධන දහනයෙන් මේ රසායනික ශක්තිය තාප ශක්තිය බවට පත් වෙලා ඊට පස්සේ තමයි චාලක ශක්තිය මගින් මේ අපි පිස්ටනේ පහළට ගමන් කරන්නේ තල්ලු කරලා දාන්නේ. මේ ශක්තිය දඟර කඳ වෙත ලැබෙනවා පුතේ. දඟර කඳ වෙත සම්ප්‍රේෂණය වෙමින් මේ පිස්ටනය TDC ඉඳන් টপ ඩීට් සෙන්ටර් එක ඉඳන් BDC දක්වා සිදුවන මේ පිස්ටනේ චලිතය තමයි පුතේ බල පහර කියලා කියන්නේ. බල පහර කියලා කියන්නේ. right මේ බල පහරේදී නිපදවන ජවය ෆ්ලයිවීල් එක අන්න බලන්නකෝ. ෆ්ලයිවීල් එක හරහා නැත්තම් ජවරෝධය හරහා පුතේ ජවරෝධය මගින් රඳව ගන්නවා. ජවරෝධය තුල මේ බලය රඳව ගන්නවා පුතේ. රඳවගෙන නැවත බල පහරක් ලැබෙන තෙක් එන්ජිම චලිතය සිදු කරගන්නේ මේ රඳවලා තියාගන්න බලය මගින්. මම හිතන්නේ දුවල පුතාලට විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරා. මේ විදිහට මේ ඇතිවන බලය බල පහර මගින් ලබා දෙන ජවය ෆ්ලයිවීල් එක සම්බන්ධ වෙලා තියෙන දරුවනේ මේ ජවරෝධය මගින් රඳවලා තියා ගන්නවා මේ බලය එනර්ජි එක පවර් එක. මේ බලන්න. එහෙනම් මේ බල පහරේදී නිපදවන මේ ජවය මේ ජවරෝධය නැත්තම් ෆ්ලයිවීල් එක මගින් පුතේ රඳවලා තියාගෙන නැවත බල පහරක් ලැබෙන තෙක් පුතේ මොකද කරන්නේ? එන්ජිම චලිතය කිරීමට මේ බලය යොදා ගන්නවා.
එන්ජිම චලිතය කිරීමට මේ බලය යොදා ගන්නවා නැවත බල පහරක් ලැබෙනතු. මෙම පහර අවසානයේදී කීයක්ද? හරියටම වට එකහමාරක් දරුවනේ. එනම් අංශක 540ක් කරකැවිලා තියෙනවා දඟර කඳ. දඟර කඳ වට එකහමාරක් අංශක 540ක් කරකැවිලා තියෙනවා. මේ බලන්න. හරියටම වට එකහමාරක් දඟර කඳ කරකැවිලා තියෙනවා මේ බලන්න. පිස්ටනේ පහළට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න ඉන්ධන මිශ්‍රණය දැවීම දහනය වීම සිද්ධ වෙනවා බල පහරදී. අපි යනවා එක්සෝට් ස්ටොක් එක පිටාර පහලට. පුතේ බල පහර අවසන් වුණාට පස්සේ පිටාර පහර ආරම්භ වෙනවා මේ වෙලාවේදී පිස්ටනය පුතේ අන්න BDC ඉඳන් බොටම් ඩීට් සෙන්ටර් එක ඉඳන් টপ ඩීට් සෙන්ටර් එකට මේ බලන්න පිස්ටනය BDC සිට TDC දෙසට ගමන් කරනවා පුතේ. මේ පහරේදී පිටාර කවුළුව එක්සෝට් වෑල් එක විවෘත වෙලා මොකද වෙන්නේ පුතේ? මේ චූෂණ කවුළුව වැහිලා තියෙන්නේ ඉන්ලට් වෑල් එක වැහිලා තියෙන්නේ. එහෙනම් පිස්ටනයේ බොටම් ඩීට් සෙන්ටර් එකේ ඉඳන් පහළ ඉඳන් ඉහළටනේ TDC টপ ඩීට් සෙන්ටර් එක දක්වා ගමන් කිරීමේදී පුතේ මේ සිලින්ඩරය තුල ඉහළ දහනය වෙච්ච ඉන්ධන වායු මිශ්‍රණය පුතේ අර එක්සෝට් වෑල් එක විවෘත වෙලානේ තියෙන්නේ. ඒ පිටාර කපාටය හරහා එන්ජින් සිලින්ඩරයෙන් ඉවතට තල්ලු කරලා දානවා දරුවනේ. එන්ජින් සිලින්ඩරයෙන් ඉවතට තල්ලු කරලා දානවා දරුවනේ. බාහිර පරිසරයේ වෙත ඒ දහනය වෙච්ච ඉන්ධන වායු මිශ්‍රණය ඉවත් කරලා දැමීමයි සිදු කරන්නේ. එක්සෝට් මේ විදිහට දහනය වූ ඉන්ධන වායු මිශ්‍රණය එන්ජින් සිලින්ඩරයෙන් ඉවත් කරමින් පිස්ටනය BDC සිට TDC දෙසට පිවන්නේ පිස්ටනය BDC සිට TDC ගමන් කිරීමයි පුතේ අපි පිටාර පහර කියලා කියන්නේ. මේ වෙලාවේ බලන්නකෝ මේ එක්සෝට් මේ බලන්නකෝ මේ ඉන්ලට් වෑල් එක නැත්තම් චූෂණ කපාටය වැහිලා තියෙන්නේ. එතකොට මේ බලන්න මේත් එක්කම පිටාර කපාටය විවෘත වෙලා මේ දහනය වෙච්ච වායු මිශ්‍රණය ඉවත් කිරීම සිදු වෙනවා. මේ පහර අවසානයේදී හරියටම දඟර කඳ වට දෙකක් දරුවනේ. ඒ කියන්නේ අංශක 720ක් කරකැවිලා තියෙනවා දඟර කඳ. රයිට්. මේ බලන්න. මේ අවස්ථාවේ මෙන්න BDC සිට TDC දක්වා ගමන් කරන්නේ දරුවනේ. එතකොට මෙන්න මේ එක්සෝට් ගෑසස් අවුට් අපුතේ අපි දන්නවා මේ තුල තියෙන මේ දහනය වෙච්ච ඉන්ධන වායු මිශ්‍රණය මේ පිටාර කපාටය හරහා ඉවත් වීම සිද්ධ වෙනවා. මේ වෙලාවේ ඉන්ලට් වෑල් එක වැහිලා තියෙන දරුවනේ. ඉන්ලට් වෑල් එක නැත්තම් අපි කියනවා චූෂණ විවරේ කපාටේ වැහිලායි තියෙන්නේ. මෙන්න අපි කියනවා එක්සෝට් අවස්ථාව. අපි කියනවා මොකද්ද? ඒකට අපි කියන්නේ මොන පහර කියලා දරුවනේ? පිටාර පහර කියලා අපි ඒක හඳුන්වනවා. මෙන්න පුතේ පහර ටික පිස්ටනේ ගමන් කරන විදිහ චූෂණ කපාටේ මොකද වෙලා තියෙන්නේ? පිටාර කපාටේ මොකද වෙලා තියෙන්නේ කියන එක ඒ ටිකත් බලමු පුතේ. අපෙන් අහන්න පුළුවන්. පළවෙනි පහර චූෂණ පහර ඉන්ටේක් ස්ට්‍රොක් එකේදී පුතේ පිස්ටනේ ගමන් කරන්නේ টপ ඩීට් සෙන්ටර් එකේ නම් බොටම් ඩීට් සෙන්ටර් එකට නේද දරුවනේ. TDC සිට BDC දක්වා පිස්ටනේ පහළ සිලින්ඩරය පිස්ටනේ පහළටයි ගමන් කරන්නේ. එතකොට අපි දන්නවා පුතේ ඉන්ලට් වෑල් එක චූෂණ විවරය විවෘත වෙලා තියෙන්නේ. ඒ වගේම එක්සෝට් වෑල් එක වැහිලා තියෙන්නේ. චූෂණ කපාටේ ඇරිලා තියෙන්නේ. පිටාර කපාටේ වැහිලා තියෙන්නේ පුතේ. සම්පීඩන පහරදී කම්ප්‍රෙෂන් ස්ට්‍රොක් එකේදී පුතේ නැවත පිස්ටනේ පහළ සිට ඉහළට ඒ කියන්නේ බොටම් ඩීට් සෙන්ටර් එක ඉඳන් টপ ඩීට් සෙන්ටර් එක දක්වා ගමන් කරන්නේ. මේ වෙලාවේ චූෂණ කපාටය සහ පිටාර කපාටය කියන කපාට දෙකම වැහිලා තියෙන දරුවනේ. බලපහර පවර් ස්ට්‍රොක් එකේදී අපි දන්නවා නැවතත් TDC සිට BDC දක්වායි පිස්ටනේ ගමන් කරන්නේ. ඒ කියන්නේ টপ ඩීට් සෙන්ටර් එක ඉඳන් බොටම් ඩීට් සෙන්ටර් එක දක්වා මේ අවස්ථාවේදී චූෂණ කපාටය සහ පිටාර කපාටය කියන කපාට වැහිලා තියෙන දරුවනේ. ඊට පස්සේ පිටාර පහරදී එක්සෝට් ස්ට්‍රෝක් එකේදී BDC ඉඳන් TDC වලට නැවතත් බොටම් ඩීට් සෙන්ටර් එක ඉඳන් টপ ඩීට් සෙන්ටර් එකට යන්නේ. ඔන්න මේ වෙලාවේ චූෂණ කපාටේ වැහිලා තියෙන්නේ. පිටාර කපාටේ විවෘත වෙලා අර දහනය වෙච්ච ඉන්ධන වායු මිශ්‍රණය ඉවත් වීම සිදු වෙන්නේ මේ පහරේදී දරුවනේ. හොඳයි ආදරණීය දුවේ පුතේ දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම අපි බොහොම විස්තරාත්මකව සාකච්ඡා කරලා අවසන් කරා මේ දෙපහර එන්ජිමක ක්‍රියාකාරීත්වය සහ සිව් පහර එන්ජිමක ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය සහ ඒ වගේ නිෂ්පාදනය කරන ලද වසරවල් ඉතිහාසයේ නිෂ්පාදනය කරන ලද විද්‍යාඥයන් පුද්ගලයන් සම්බන්ධයෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරා දුවේ පුතේ. අපි බලාපොරොත්තු වෙනවා මේ ඊළඟ කොටසෙන් දුවල පුතාලත් එක්ක මේ එන්ජිමක ප්‍රධාන කොටස් සහ ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා
දිවුරෝධ සහ සිවුරෝධ ට්‍රැක්ටර් වලට අදාළ බල සම්ප්‍රේෂණ පද්ධති පිළිබඳ ඒ වගේම ඒවාට අදාළ ස්නේහක සිදුවෙන ආකාරය ඒ වගේ රේඩියේටර් පද්ධති සම්බන්ධයෙන් සිසිලන පද්ධති ඒ වගේම දරුවනේ ඉන්ධන පද්ධති ඒ වගේම අපි දන්නවා මේ ට්‍රැක්ටර් වලට අදාළව දරුවනේ විශේෂයෙන්ම අපි කතා කරනවා මේ හයිඩ්‍රොලික් සිස්ටම් ගැන ද්‍රාව බල පද්ධති ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එක් දිවුරෝධ සහ සිවුරෝධ ට්‍රැක්ටර් වලට මේ උපාංග ඇමිනීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ නම් අපි ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.